අපි අද දවසේත් ස්වාමීන් වහන්සේගේ අනර්ග වචනේ වෙතට ගමන් කරන්නට සූදානම් වෙනවා. ඔබ හැමෝම යේසුස් වහන්සේගේ නාමයෙන් නැවතත් ඊටාම ආදරයෙන් පිළි අර ගන්නවා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. ආමෙන්. අපි උන්වහන්සේගේ සෙනග හැටියට අපේ ජීවිත ගමන ඉදිරියට ගමන් කරගෙන ඉන්නවා. උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා අපි කලක් දෙවියන් වහන්සේගේ සෙනගව සිටියේ නැත. නමුත් උන්වහන්සේ අපිව උන්වහන්සේගේ සෙනගක් වන පිණිස ජාතින් අතරින් අපිව තෝරාපත් කරගත්තා කියලා. ඉතින් අපි මොහොතක් මේ උදෑසන කල්පනා කරලා බැලුවොත් අපි කොහෙද හිටියේ? අපි මොනවද කළේ? අපි ඒ ගැන කල්පනා කරන විට උන්වහන්සේ අපට දුන්නා වූ ගැලවීම ඊටම අනර්ගයි. අපි ගියා වූ මාර්ගවල අපේ කෙලවර වෙලා තිබුණේ මරණයත් විනාශයත් ඒ වගේම අවසානයේ සදාතනික අපායත්. නමුත් ඒ ගමන් මාර්ගයෙන් ස්වාමීන් වහන්සේ අපිව වෙනස් කරලා ඒ අපායට යන්න සිටි අපව ස්වර්ගයට යන්න ඒ ගැලවීම අපට ලබලා දුන්නා. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේගේ යහපත්කම කොපමණද? මොකද අපිම හිතලා ගැලවීම ලැබුවේ නැහැ. දෙවියන් වහන්සේ තමයි අපිට අපි ගැලවීමට සුදුසුයි කියලා උන්වහන්සේ අප ගැන කල්පනා කරේ. ඉතින් සමහර විට සුභාරංචි පණිවිඩය ඔබ අසන විට ඒ ගැන පිළිගැනීමක් පවා ඔබේ මනසේ නොතිබෙන්නට ඇති, කාලයක් යන්නට ඇති දෙවියන් වහන්සේ වෙතට එන්න. ඉතින් තර්ක කරන්න ඇති, එක එක දේවල් කියන්නට ඇති. නමුත් අවසානයේ උන්වහන්සේ අපේ ඇස් විවෘත කළා. උන්වහන්සේව පිළි අර ගන්න පිණිස. ඉතින් මේක බොහෝ අයට නොලැබෙන දෙයක්. මේ ලෝකේ ගොඩක් අයට නැති අවස්ථාවක්. දසදහසක් අතරින් දෙවියන් වහන්සේ අපිව තෝරාගත්ත එක ඊටම අනර්ගයි. ඉතින් ඒ ගැන සතුටු වෙන්නට ඕන. මොකද මේ ලෝකයේ කාරණා වලට මිනිස්සු දිව යමින් ඒ දේවල් වල ආශිර්වාදයන් නොලැබෙන විට දෙවියන් වහන්සේගේ සෙනග ගොඩක් අධෛර්යමත් වෙනවා. බොහෝ බාධාවන් වලටපත් වෙනවා. සමහර කියනවා දෙවියන් වහන්සේ අපිට දුන්නු දෙයක් නැහැ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මිනිස්සු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගණනය කරන්නේ. එහෙම නැත්නම් ඔවුන් සිතන්නේ ආර්ථික වශයෙන්. එහෙම නැත්නම් ආර්ථික ලාභ ප්‍රයෝජන ගැන හිතලා. නමුත් අපි දන්නවා දේව වචනේ අපට කියා තිබෙන සුවිශේෂී දෙයක් තමයි ආත්මික ආශිර්වාදයන්. මොකද ලෝකේ හම්බෙන දේවල් ඇති වෙනවා නැති වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. නමුත් අපට දුන්නු ගැලවීම ඒක සදාතනික ගැලවීමක්. ඒක කවදාවත් නැති වෙලා යන්නේ නැහැ නේද? ඒක මේ ඩොලර් එක වැඩි වුණා කියලා ආත්මික ජීවිතය නැති වෙලා යන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා ආර්ථිකයක් එක්ක කිසිම සම්බන්ධකමක් නැහැ ඔබේ ආත්මික ජීවිතය. නමුත් යක්ෂයා මෙහිදී සූක්ෂමව කටයුතු කරලා ආත්මික ජීවිතය ආර්ථිකයත් එක්ක සෙට් කරනවා. ඊට පස්සේ ආර්ථිකයේ බාධා වෙනකොට ආත්මික ජීවිතය වැටෙනවා. ආර්ථිකය නැගිටිනකොට ආත්මික ජීවිතෙත් නැගිටිනවා. ඉතින් මේක එහෙම වෙන්න ඕන දෙයක් නෙමෙයි. දන්නවද මේ ආත්මිකත්වය කියන්නේ වෙනම කාරණාවක්. හැබැයි ආර්ථිකය කියන්නේ වෙනම කාරණාවක්. ඉතින් දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ ආත්මික රාජ්‍යයක් වෙනුවෙන්. අපි දන්නවා දේව රාජධානිය ඔබට ස්වර්ගයේ ඔබට රැකියා කරන්න නැහැ, ඔබට ව්‍යාපාර කරන්න නැහැ, ඔබට මොනවත් කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේව නමස්කාර කරන්න තියෙන්නේ. ඉතින් වෙන කාර්යයක් නැහැ. මොකද ඔබ ආත්මයක් වෙන්නට යනවා. ඒ කියන්නේ ඔබ දැනටමත් ආත්මයක්, ඔබ ශරීරයෙන් නිදහස් වෙන්නට යනවා. ආමෙන්. කියන්නේ මම ආත්මයක්. ඉතින් මේ ආත්මික ජීවිතයක් ඒකයි අපිට තියෙන්නේ. මේ පොළවේ වෙන කිසිම ජීවියෙක් නැහැ ආත්මික ජීවියෙක්. රයිට්? ඒ කියන්නේ මේ යක්ෂාත්ම තියෙනවා. හරිද? ඒ අර වෙන කිසිම දේවදූතාත්ම තියෙනවා, දෙවියන් වහන්සේ ආත්මයක්. ඒ අර අපි හැර වෙන කෙනෙක් නැහැ ආත්මය හැටියට. මොකද සත්තු ඔක්කොම ප්‍රාණ හා ශරීර විතරයි. ඉතින් දෙවියන් වහන්සේ හැම කෙනෙක්ම ලෝකේ කොච්චර සත්තු ඉන්නවද? බිලියන ගණන් සත්තු ඉන්නවා. ඇහැට නොපෙනෙන ජීවීන් ඉන්නවා. දැන් මේ වෛරස් වගේ ඒවා. හරිද? මේ කිසිම එකකට ආත්මයක් නැහැ. මේ කිසිම සතෙකුට ආත්මයක් නැහැ. නමුත් ආත්මික ජීවියෙක් හැටියට මේ පොළවේ ඇහැට පේන්න තබලා තියෙන්නේ දෙවියන් වහන්සේ අපිවයි. ආමෙන්. ඒ නිසා අපි ශරීරයෙන් වෙන් වෙන දවසක් එනවා. ඔබ හොඳට මතක තියාගන්න. ඔබේ ශරීරයේ මොන ස්ථානයක ඔබ තබලා තිබුණත්, ඒ කියන්නේ ශරීරයට ඕන පුදුම සැප පහසුකම් ඔබ දුන්නත්, ධනද ඔබේ ශරීරයේ මේ පොළවේ පස් වෙනවා. නමුත් ඔබ මා තුල තිබෙනවා ඒ පසට යන්නේ නැති දෙයක්. ඒ කියන්නේ විනාශ නොවන දෙයක්. ඒ තමයි ආත්මය. ඒ නිසා අපි ආත්මයක්. ඒ ආත්මය මා තුල තිබෙනවා. ශරීරය මට මව් කුසේදී දෙන ලද දෙයක්. ඉතින් මව් කුසේ
දෙන ලද දෙය වයසත් එක්කම ජීර්ණ වෙලා පසට යනවා. නමුත් දෙවියන් වහන්සේ දුන්නු ඒ සදාතනික ජීවනය නැත්නම් අපේ ආත්මෙට දුන්නු සදාතනික ජීවනය. ආත්මෙට සදාතනිකයන් දෙකක් තියෙනවා. ජීවනයක් නෙමෙයි. සදාතනිකයන් දෙකක් තියෙනවා. එකක් තමයි දෙවියන් වහන්සේ තුල සදාතනික ජීවනය ස්වර්ග රාජ්‍යයේ. අනිත් එක තමයි අපාය තුල සදාකාලිකත්වය. ඔබ දන්නවද අපායට සීමාවක් නැහැ. රයිට්? ඒකෙත් සදාකාලිකව දුක් විඳින්න තියෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යය සදාකාලික ජීවනය. ඉතින් ආත්මේ විනාශ වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ මේ. ආත්මේ විනාශ වෙන්නේ නැහැ. කවුරු හරි හිතුවොත් ඔය අපායට ගිහිල්ලා ඉවරයක් වෙන්නේ නැතයි කියලා. එහෙමනම් නියමයි. රයිට්? එහෙමනම් නියමයි. ඔක්කොම අපායට යන්න පුළුවන්. මොකද අපායෙන් කතන්දර ඉවර වෙනවා. නෑ අපායෙන් ඉවර වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් මිනිස්සු දැනගන්නට ඕනේ. විශේෂයෙන් කිතුණු දැනගන්නට ඕනේ මේ අපායෙන් ආත්මික ජීවිතේ ඉවරයක් වෙන්නේ නැති බව. ඒ නිසා දැන් දේවචනේ කියනවා පව් කළ සියලු ආත්ම සියලු පව්කාරයන් අර විනිශ්චය දවසේදී අර ගින්නෙන් ගෙන්ද ගැබෙන් දැවෙන විලට දානවා. රයිට්? ඒකට තවත් දාන සෙට් එකක් ඉන්නවා. ඒ තමයි සියලු දුෂ්ට ආත්ම. ලූසිෆර් නැත්නම් සාතන් යක්ෂාත්ම ත්‍රිත්වයේ ඇතුළු සියලු දුෂ්ට ආත්ම ගින්නෙන් ගෙන්ද ගැබෙන් දැවෙන විලට දාන්න යනවා. එතකොට එළු වැටළු විනිශ්චයේදී නැත්නම් සුදු සිංහාසනයේ විනිශ්චයේදී සියලු පව්කාරයන් ඒ ජජ්මන්ට් එකෙන් පස්සේ රයිට් අධර්මිෂ්ඨකම වැඩි අය ධර්මිෂ්ඨකමක් තියෙන්න පුළුවන්. හැබැයි අධර්මිෂ්ඨකම වැඩි නම් ඔවුනුත් එතන තමයි යන්නේ. එතකොට කවුරු හරි කිව්වොත් කමන්නේ නේද? එතනින් කතන්දර ඉවරනේ. නෑ. එතනින් ඉවර වෙන්නේ නෑ. ඒ සදාතනික ගිනිවිලේ පිච්චි දන්නවද සදාකාලිකව ඉන්න වෙනවා. ඒකට සීමාවක් නෑ. කවදා හරි එතනින් කවුරු හරි දේවදූතයෙක් ගිහලා දේශනා කළා සිත් හැරලා ගැලවෙනවා කියලා එකක් නෑ. ඒක උනේ යේසුස් වහන්සේ අර නොවාගේ කාලේ පසුබට වූ අයට උන්වහන්සේගේ කුරුසේ මරණයෙන් පස්සේ උන්වහන්සේ අපායට ගිහිල්ලා ඒ වෙලාවේ ගිනිවිලට තව දාලා නැහැ කවුරුත් ෂේෝලේ නැත්නම් අපායේ ඉන්න ආත්ම රයිට් ඒක తాවකාලික ස්ථානයක් හරියට පාරාදීසය වගේ ඒකත් తాවකාලිකයි ඒ වගේම ෂේෝලේ නැත්නම් පාතාලය తాවකාලිකයි අපාය කියලා නම් කරන්නේ ඒකත් తాවකාලිකයි එක්කම එකක් තමයි ෂේෝලේ කියනවා මේ මොකද අඩියක් නැති පාතාලය කියනවා ඉතින් මේ ඔක්කොම එකක් එතන තමයි සියලු පව්කාරයන්ගේ ආත්ම දැනට තැන්පත් කරලා තියෙන්නේ ඉතින් මේ ආත්ම දවසක සිංහාසනයේ විනිශ්චයට එනවා ඒ වගේම පසුබට වූවන්ගේ ආත්මත් එතෙන්ට යනවා එදාට තමයි එළු බැටළු විනිශ්චය නැත්නම් එළුව බැටළුව එක ගොඩේ ඉද්දි එළුවන්ගෙන් බැටළුව වෙන් කරනවා වගේ අධර්මිෂ්ඨයන්ගෙන් ධර්මිෂ්ඨව වෙන් කරනවා උන්වහන්සේ ධර්මිෂ්ඨයන් රාජධානියට ගන්නවා අධර්මිෂ්ඨයන් නැත්නම් සිළු පව්කරුවන් ගින්නෙන් ගෙන්ද ගැමෙන් දැවෙන විලට දාන්න යනවා ඒක සදාකාලිකයි ඒක දෙවෙනි මරණය රයිට් ඉතින් එතන ඒ සදාකාලික ස්ථානයක් එතන හැමදාම පිච්චෙන්නට යනවා එතන කවුරුත් දේවදූතයෙක් ඉන්නේ නැහැ දේශනා කරන්න එතන කවුරුත් එන්නේ නැහැ පශ්චාත්තාපය ගැන කතා කරන්න පශ්චාත්තාපයට කාලය තියෙන්නේ හොඳට මතක තියාගන්න පොළවේ ජීවත් වෙන තුරු පමණයි ඒක මං කියන දේ බොරු නම් මේ බයිබලේ බොරු වෙන්නට ඕනේ එහෙම වෙන්නේ නැහැනේ අපි බොරුකාරයෝ වෙයි හැබැයි බයිබලේ බොරුකාරයෝ වෙන්නේ නැහැ බයිබලේ අපිට කියනවා පොළවේ දී පසුතැවිලි නොවුනොත් මරුණට පස්සේ මරණයෙන් පස්සේ පශ්චාත්තාපයක් නැහැ ඒකයි දේව වචනේ අවස්ථාව දෙන්නේ රයිට් මරණය දක්වා අවස්ථාවක් දෙනවා හැරෙන්න මිනිසුන්ට අන්තිමේ දක්වා දෙවනස අවස්ථාවක් දෙනවා අපි දන්නවා යේසුස් වහන්සේගේ කුරුසය ළඟ තව දෙදෙනෙක් එන ගහලා තිබුණා එක්කෙනෙක් උන්වහන්සේට දොස් පවරන විට තව කෙනෙක් ඒ මරණ මංචකේ පසුතැවිලි වෙනවා ඔබ රාජ්‍යයෙන් එන කල මාව සිහි කරන්න ස්වාමිනේ උන්වහන්සේ දැම්මම මාත් එක්ක පාරාදීසෙ ඉන්නට යන. ඔව් දන්නවද මරණයට පැයක් දෙකක් තියෙද්දි ගැලවෙනවා. ආමෙන්. පුදුමයි ඒක. ඔව් මරුණාට පස්සේ දෙවනහස් යේසුස් වහන්සේ උට මේ කිව්වේ නෑ ඒක. ඔව් ශරීරයේ ඉද්දි. දන්නවද ශරීරයෙන් කරපු පව් ගැන ශරීරයේ ඉන්නකොට පශ්චාත්තාප වෙන්නට ඕනේ. ආත්මයක් වුණාට පස්සේ ඒක වෙන්න බෑ. ඒ නිසා මිනිස්සෙක් සදාතනික ජීවනයේට ඇතුල් වෙන්නට යන්නේ දන්නවද පශ්චාත්තාපයේ කරන කොටගෙන පමණයි. ඒ නිසාද ගොඩක් අපි දකින්නේ මේ පොළවේදී මිනිස්සු පව් හංග ගන්නවා ලැජ්ජාව නිසා එහෙම නැත්නම් අපකීර්තියක් ඇති වෙන නිසා එහෙම නැත්නම් ඒ වගේ දේවල් නිසා මිනිස්සු පාප සගව ගන්නවා එහෙම නැත්නම් දෙවියන් වහන්සේ ඉදිරියේවත් ප්‍රකාශ කරන්නේ නැහැ ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු දවසක රාජධානියට යන්නේ අපායට යනවා. කවුරු හරි හිත සනස ගන්න පුළුවන් එතෙන්ට හරියන්නේ නැතයි කියලා. හැබැයි ගියපු දවසට තමයි ඒක තේරෙන්නේ.
රයිට් එදාට ගැලවීමක් නැත. සදාකාලිකව ඒක හරි අමාරු ස්ථානයක්. ඒ නිසා මේ පොළවේ ඔබ ජීවත් වෙන විට මේ අප තුල තියෙන ආත්මය දෙවියන් වහන්සේගේ ආලෝකයේ තුලින් පිරීලා තියෙන්නට අවශ්‍යයි. ඒකේ අඳුරු ස්ථාන ඇති වෙන්නේ මිනිස්සු පව් කරන විටයි. රයිට්. හැබැයි ආත්මය ආලෝකමත් නම් ඒක ආලෝකයේ රාජ්‍යයට ගමන් කරන්නට යනවා. මොකද ආලෝකයේ තියෙන තැන අඳුරට ඉන්න බෑ. දැන් ඔබ පව් කළොත් ඔබේ ආත්මය අඳුරු වෙනවා. එවිට ඔබට ආලෝකයට යන්න බෑ. ආලෝකයට ගමන් කරන්න බෑ. මොකද අඳුරට එතන ඉන්න බෑ. අඳුරටමයි යන්නේ. හැබැයි ආලෝකය සමග වාසය කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබගේ මගේ ආත්මය ආලෝකමත් කරලා තියෙන අපේ පව් ටික ජේසුගේ ලේ වලින් හොදලා දාලා. නැත්නම් අපේ ආත්ම අඳුරු වෙලා තිබුණේ. අපි අඳුරු ආත්ම අඳුරු ආත්ම හැටියට තිබුණා. හැබැයි ජේසුගේ ලේ වලින් ඒක පවිත්‍ර වෙනකොට ඒක බැබලෙන්නට පටන් ගත්තා. හලෙලූයා. අන්නේ බැබලෙන ආත්මයක්, ඒ ජීවනයේ ආත්මයක් තමයි දැන් අප තුල වාසය කරන්නේ. ඒකයි අපි යාඥා කරන යක්ෂය දුරු වෙන්නේ. මිනිස්සු සුවේ ලබන්නේ. මේවට රහස තමයි ආලෝකයේ ආත්මයක් අප තුල තිබෙන විට. හැබැයි යක්ෂයා පුළුවන් තරම් උත්සාහ කරනවා ඔබේ ආත්මය අඳුරු කරන්න. මේ ලෝකේ පාප, මේ ලෝකේ වැරදි, මේ ලෝකේ විනාශකාරී දේවල් ඔබ ඇතුළට දාලා. අනේ නිසා අපිට තියෙන ආත්මික සටනක්. මොකක්ද තියෙන්නේ? ආත්මික සටනක්. මොකද යක්ෂයා try කරනවා දේව වචනේ අපේ ජීවිතේ කඩ කරවන්න. දේවනාංශක වචනෙන් අපි ඈත් කරවලා අපිට සුවපහසු නැත්නම් අපේ සැලස්ම අපේ කැමැත්ත තුල යන ගමනක් අපිට දෙන්න. ඒකට තමයි ගෙනියන්න හදන්නේ. හැබැයි එවිට ඔබ ආත්මික සටනේ පරදින විට ඔබ පෞකාරයක් වෙන්නට යනවා. අනේ නිසා අපි සටන තේරුම් ගන්නට ඕනේ. මේක මානසික සටනක් නෙවෙයි. මේක මනුෂ්‍යයන්ට විරුද්ධව තියෙන සටනක් නෙවෙයි. ඔබේ එදිරිකාරයා තව මිනිසෙක් නම් ඔබ දැනටමත් ආත්මික සටනේ පෙරදිලා. ඔබේ එදිරිකාරයා මිනිසෙක් නෙමෙයි. ඔබේ එදිරිකාරයා යක්ෂයා. ඒ නිසා ඔබගේ සහෝදරයාට ඔබගේ සහෝදරියට ප්‍රේම කරන්න. එතන තමයි දෙවියන් වහන්සේගේ ස්ථානය. ඔබේ එදිරිවාදියා මිනිසෙක් නම් ඔබ කියනවා මට හරියට තරහකාරයෝ ඉන්නවා කියලා. දන්නවද ඔබ ආත්මික සටනේ පෙරදිනු කෙනෙක්. දේව වචනේ පවුල්තුමා කියනවා ලේට සහ මාංශයට විරුද්ධව අපට සටනක් නැහැ. ඒ නිසා අපට සටනක් තියෙන්නේ ආත්මික රාජධානියට විරුද්ධවයි. නැත්නම් අන්ධකාර ආත්ම සේනාවන් වලට විරුද්ධවයි. මාංශයට හා රුධිරයට විරුද්ධව නෙවෙයි අපට සටනක් තියෙන්නේ. ඒ නිසා අපිට මිනිස්සුયો නැහැ සතුරන්. නමුත් අපි දන්නවා යක්ෂ ආත්මයක් මිනිස්සු තුලින් ක්‍රියාත්මක වෙලා ඉදිරිවාදිකම් විරුද්ධවාදිකම් ගෙනවෙත් ඔබේ ජීවිතයට භයානක දේවල් කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන් පාප තවත් ඔබේ යාළු මිත්‍රයන් හරහා ඔබට පාප වැනි දේවල් ගේන්න පුළුවන්. ඒ වගේ ඔබේ ඇතුළාන්තර සිතේ තෘෂ්ණාවක් ඇති කරලා ඔබ පාපිෂ්ඨ මාර්ගවලට ඔබ ඇදින්න පුළුවන්. මේ දේ කරන්න කියලා හොර රහසේ සැඟවිලා පව් කරන්න සලස්වන්න පුළුවන්. කවුරුත් දන්නේ ඔයාගේ හිතයි ඔයයි දන්නේ. ඉතින් ඒ තැන් හරි භයානකයි. හේතුව දවසක විනිශ්චයක් තියෙනවා. මුළු ලෝකෙටම හොරෙන් තනියම පව් කරන්න පුළුවන් මිනිස්සුන්ට. හැබැයි දෙවියන් වහන්සේගේ සිදිරියේ කිසිම වැස්මක් නැති බව අපි තේරුම් අරගන්න අවශ්‍යයි. හැමෝම කියන දෙවියන් වහන්සේගේ සිදිරියේ වැස්මක් නැහැ. ආමෙන්. මුළු ලෝකයෙන් අපිට වසන් වෙන්න පුළුවන්. අපි දේවල් කරලා සමහර අර කතාවට කියන්නේ බලල්ලු ලවා කොස්සට බාවනවා කියලා. හරිද? කොස්සට වුණා නම් බලලා හරිනවා ඒක ගන්න මිනිස්සු වැඩ කරනවා. තවත් තමන්ගේ දේවල් වලට අනුංග පාවිච්චි කරනවා. හරිද? දේවල් කරන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වැස්මක් නැහැ. දෙවියන් වහන්සේ සමදේ අපේ දිවි ගමනේ බලාගෙන ඉන්නවා. අනේ නිසා මේ ආත්මික සටන අපි තේරුම් ගන්න ඕනේ. මම හරියට ඉන්න ඕනේ තවත් මිනිස්සෙක් ඉදිරියේ නෙමෙයි. මම හරියට ඉන්නට ඕනේ මා කැඳ වූ දෙවියන් වහන්සේ ඉදිරියේ. නමුත් අද තත්ත්වය වෙනස් වෙලා. මං අහලා තියෙනවා අපේ සීයලා කියනවා අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයි කියලා. මං දන්නේ මේක මොකද්ද කියලා. නමුත් මට නිකන් දැනෙනවා මොකද්ද දෙයක් මේක අබුද්දස්ස කාලේද කියලා. හරිද? ඉතින් ඒ නිසා ඔබ සිටින්නට ඕනේ කවුරු ඉදිරියේද? ඔබ සිටින්නට ඕන දෙවියන් වහන්සේ ඉදිරියේ. හැමෝම කියන මම දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්න කෙනෙක්. මිනිස්සු ඉදිරියේ නෙවෙයි. නමුත් අද තත්ත්ව වෙනස් වෙලා මම ඒකයි කිව්වේ අර 100 කියපු කාලේ දැවිලා තියෙන්නේ කියලා.
මිනිස්සු උත්සාහ කරනවා මිනිස්සු ඉදිරියේ හරිව පේන්න. නමුත් තමන්ගේ හෘද සාක්ෂිය දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදි වෙලා තියෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මිනිස්සු දන්නේ නෑනේ. ඉතින් මේක සම්පූර්ණ මුලාවේ ආත්මික ජීවිතයක්. ඒක මුලාවක්. කොතන හරි මුලා වෙලා තියෙනවා. මේ මුලාව ඔබව ගෙනියනවා මහ භයානක නරකාදියකට. ඒ නිසා මම අද දවසේ මගේ මාතෘකාව තමයි ආත්මික සටන. හරිද? මේක මම විටින් විට සාමාන්‍ය මාස 3-4කට සැරයක් මේ ගැන ඔබව දැනුවත් කරනවා. හේතුව අපිට සටන අමතක කරන්න බෑ. මොකද අපේ මරණය දක්වා සටනක් තියෙනවා. අපේ මරණය දක්වා මේක තියෙනවා. අනේ නිසා අපිට මේකෙන් බැහැර වෙන්න බෑ. අපි දන්නවා LTT යුද සමයක් තිබුණා අපේ රටේ. ඉතින් අවුරුදු 20-30 ගාණක් මේක තිබුණා. සමහරට ආණ්ඩුව වැඩ කළා යුද්ධයක් නැහැ වගේ. හැබැයි සතුරා සන්නද්ධ වුණා. එක ආණ්ඩු කාලයක් තිබුණා අවුරුදු 2ක් සාමගි විසුමක් ගහලා යුද්ධේ නැහැ කියලා. හැබැයි ඒ කාලේ සතුරා කොළඹට බෝම්බ ගෙනල්ලා කොළඹ යාපනයට වඩා බෝම්බ පුපුරන්න ගත්තා. ඉතින් ආණ්ඩුව සටන අතහැරියා. සාමේ කාලේ කිව්වා. හැබැයි සතුරා බෝම්බ ඇද්දා. ඊගාව තුන්වෙනි ඊළාම් යුද්ධයට උන් සන්නද්ධ වුණා. ඔබට මතක ඇති ඒ කාලයන් වැඩි හිටියන්ද බාල තරුණ අයට සමහරට දන්නේ නැතුව ඇති. ඉතින් ඒ නිසා සටනක් තිබුණා. සතුරා පරාජය කරන තුරු සටන තිබුණා. නන්දි කඩාල් කලපුවේ ඒ සතුරා පරාජය වන විට තමයි සටන නතර වුණේ. හැබැයි ඔබට මට විරුද්ධව ඉන්න සතුරා නන්දි කඩාල් කලපුවේ මැරුණ කෙනෙක් නෙවෙයි. ඔබට මට විරුද්ධව ඉන්න සතුරා වෙන කොහේ හරි තැනක මිය ගියපු කෙනෙක් නෙවෙයි. ඔහු යක්ෂයා. ඔහු ඉන්නවා. ඉතින් ඔහුගේ අභිප්‍රායන් අපි බයිබලෙන් තේරුම් ගන්නට ඕනේ. ඔහු කවුද? ඔහුට තියෙන ආධිපත්‍යය මොකක්ද? ඔහු මොන වගේ කෙනෙක්ද? ඔහුගේ හැසිරීම මොන වගේද කියන කාරණාව, ඔහුගේ පෙළඹීම මොන විදිහද කියන කාරණාව අපි තේරුම් අරගත්තේ නැත්නම් සමහර සාතනික පෙළඹීම් වලින් ඔබ පෙළඹෙන විට ඔබ හිතන්නේ ඔබ හිතන්නේ ඒ ඔබයි කියලා. සමහර අයට අපි කියමු මොන හරි තරහ යනවා කියලා. රයිට් ඒ වෙලාවේ කියන්නේ මට තරහ ගියා කියලා. නමුත් තරහ යන එක මිනිස්සෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. ඒ විට ඒක සාතනික පෙළඹවීමක්. ඊව මම පොඩි උදාහරණයක් කිව්වේ. ඒ වගේ සමහර සංසිද්ධීන් අපි හිතනවා මේ මම කියලා. ගොඩක් වෙලාවට ඒ ඔබ නෙවෙයි. ආත්මික සටනක් ඔබට තියෙනවා. සටන ඔබ පෙරදුණු තැන්වල තමයි ඔබ අන්ධකාරයේ ක්‍රියාවන් සිදු කරන්නේ. රයිට් ඒකේ කෙලවර හරි භයානකයි. ඒ නිසා යක්ෂයා මොන විදිහටද මොන ආකාරද වැඩ කරන්නේ ක්‍රියා කරන්නේ? දේව රාජ්‍ය මොන ආකාරද? දේව රාජ්‍ය කටයුතු මොන වගේද? ආත්මික ජීවිතේ මොන වගේද? මේ දෙක පැහැදිලිව එක ඉරකින් වෙන් කරලා අඳුනගත්තේ නැත්නම් ඔබ දන්නේම නැතුව ආත්මික සටන ඔබ පරාජිත මිනිසෙක් වෙන්න පුළුවන්. ඔබ පැහැදිලිව වෙන් කරන්නට ඕන. සාතනික ක්‍රියා සහ ආත්මයන් වහන්සේගේ ක්‍රියා. දෙවියන් වහන්සේගේ සැලසුම මොන විදිහද? දෙවියන් වහන්සේගේ ක්‍රියාව මොන විදිහද කියන කාරණාව සහ අන්ධකාරයේ සැලසුම් මොන විදිහද කියන දේ ඔබ පැහැදිලි කරගන්න ඕනේ. එක වෙලාවක පවුල් තුමා කියනවා යක්ෂයා පවා මොනද? ආලෝකයේ දූතයෙක්ගේ වෙස් ගන්නවා. එහෙනම් ඔහුගේ සේවකයන් යක්ෂයාගේ සේවකයන් මොන ආකාර කටයුතු කරයිද කියලා අපිට හිතා ගන්නට බෑ. ආලෝකයේ දූතෙක් දැන් අපි දන්නවා දෙවියන් වහන්සේගේ දූතයෝ තමයි ආලෝකය. රයිට්? හැබැයි ඒ වගේ යක්ෂයා ඒ විදිහට වැඩ කරන්න ගන්නවලු. ඒ විදිහට වැඩ කරන්න අර ගන්නවා. සමහර අය තුල මේ ආලෝකයේ වගේ මිනිස්සු පෙන්වන්න උත්සාහ කරන විට උන්ගේ ඇතුලේ යක්ෂයෙක් තමයි ක්‍රියා කරන්නේ. ආලෝකයක් පෙන්වන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ආලෝකයක් නිතරම ආලෝකය නැත්නම් දීප්තිමත් එකක් ඒක. ආමෙන්. රයිට්? ආලෝකය කියන්නේ ඒක දීප්තිමත්. දීප්තිමත් වෙන්න උත්සාහ කරන එකක් නෙවෙයි ඒක. ඒක කියලා ඉර කියන්නේ මේ එළිය දෙන්න උත්සාහ කරන එකක් නෙවෙයි. ඉර කියන්නේ ආලෝකයක්. ඒ වගේ යේසුස් වහන්සේ අපට කිව්වා ඔයා ආලෝකය දෙන්න උත්සාහ කරන්න කියලා නෙවෙයි. යේසුස් වහන්සේ අපට කිව්වා ඔයා ආලෝකයක්. ආමෙන්. ඒතර මං ආලෝකයේ මිනිසෙක් වගේ දඟලන්න ඕනේ නැහැ. මම ආලෝකයේ මිනිසෙක්. දැන් මේක ඇවිල්ලා දැන් මේක මේ වගේ දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ඇතුලේ ආලෝකයක් නැතිව ආලෝකයක් ලබා දෙන්න උත්සාහ කරනවා. කියන්නේ ඒක තමයි ආලෝකයේ දූතයාගේ සිස්ටම් එක. තමන්ගේ ඇතුලේ තියෙන අඳුරක් හැබැයි තමන් පෙන්눔 කරනවා තමන් ආලෝකයේ මිනිසෙක් වගේ. තමන් ආලෝකයේ සේවකයෙක් වගේ. තමන් දෙවියන් වහන්සේ අදාන ඇදහිලිවන්තයෙක් වගේ. පෙන්වන්න උත්සාහ කරනවා.
නමුත් තමන්ගේ පුද්ගලිකත්වය පොඩ්ඩක් හොයලා බලන විට ඇතුළේ තියෙන වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පක්ෂවාදිකම, පලිගැනීම, වෛරය මේ වගේ දේවල්. හැබැයි බාහිරින් බලපුවාම එහෙම නැහැ. අනේ ෂෝක් යා ගැන කියලා වැඩක් නැහැ. ජේසු පීඩායි. හරිද? නමුත් අතුලාන්තරය අපි සෝදිස්ස කරන විට ඊට වඩා වෙනස් නම් ඔබ ආලෝකයක් නෙයි. දන්නවද? ආලෝකයක් පෙන්වන්න උත්සාහ කරන වස්තුවක්. ඒකට පාවුල්තුමා කියන්නේ යක්ෂාත්මයක්. ආලෝකයේ දූතයෙක්ගේ වේශය ගන්නවා. දැන් අපි දන්නවා නළු නිලියෝ රංගපානෝ මේ එක එක වෙස් අර ගන්නවා. සමහර ඔය මේ තරුණ අයව වේශ නිරූපණ ශිල්පීන් මොකද කරන්නේ? වයසක චරිතයක් විදිහට වෙස් ගන්නනවා. අඳුර ගන්නත් බැරි තරම්. අනේ ඒ වගේ යක්ෂයා ආලෝකීය දූතයෙක් වගේ වෙනවලු. ඉතින් ඒ අවස්ථාවේදී මිනිසුට තේරුම් ගන්න බැරි වෙනවා මේ කවුද වැඩ කරන්නේ කියන කාරණාව. අනේ ඒ නිසා අපි පැහැදිලිව වෙන් කරන්නට ඕනේ ඵලවලින් මේ දෙවියන් වහන්සේගේ ආත්මයේද දෙවියන් වහන්සේගේ ක්‍රියාවල්ද මේ කවුද මේ යක්ෂයාගේ ක්‍රියාවල්ද කියන දේ අපි අඳුර ගන්නට ඕනේ. යේසුස් වහන්සේ කියනවා ගහත් ඒකේ හැටිත් මොන වගේ අඳුර ගන්න කියලාද? මට ඇහුන්නේ නැහැ. ඵලවලින් අඳුර ගන්න. මනුෂ්‍යයන්ගේ ජීවිතයේ පෙන්නන දේ තමයි යා ඇතුලේ තියෙන්නේ. ඵලය. රයිට්? අපි දන්නවා සමහර මේ ඔලිව ගස් තියනවලු වල් ඔලිව ගස්. සමහර මේ මිදි තියනවලු වල් මිදි. හැබැයි ඒවල හැඩය එක වගේ, ඒවල කොළත් එක වගේ. හැබැයි ඵල දරන කාලෙට ඵලය වෙනස් එකක්. දැන් ඔය සමහර ඔය එක අඹ වර්ග තියෙනවා. එක වර්ග තියෙනවා. ඒවට මිනිස්සු හඳුනන්නේ මේ වල්. මේක තමයි හොඳ එක. මේක තමයි වල් එක කියලා. හරිද? එතකොට කොලෙන් අඳුර ගන්න බෑ. සමහර අඹ ගස් තියෙනවා. රට අඹ ගස්, වල් අඹ ගස් ඔක්කොම එක වගේ. හැබැයි ඵල දරන කාලෙට රට අඹ ගෙඩිය කොහොමද හැඩය? වල් අඹ ගෙඩිය කොහොමද කියලා හොයා ගන්න පුළුවන්. ඒතර යේසුස් වහන්සේත් කිව්වේ අන්න ඒකයි. මිනිස්සුගේ ජීවිතේ ඵලදාවෙන් එයා කරන දේවල් වලින් තමයි එයාගේ ඇතුළාන්තරය හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි උන්වහන්සේගේ හඳුනා ගැනීම. අනේ නිසා අපි තේරුම් අරගන්න අවශ්‍යයි යක්ෂණික ක්‍රියාව මොකක්ද? දෙවියන් වහන්සේගේ ක්‍රියාව මොකක්ද? ඉතින් අපිට කතා කරලා තියෙන්නේ ඔබ උන්වහන්සේගේ ආත්මීක ඵල දරන මිනිසෙක් වෙන්න. ආමෙන්. ආත්මීක ඵල. යමෙක් හොඳට කතා කරලා යටින් මොනවා හරි මේ ගිනි අවුලවනවා නම් ඒ ඇවිල්ලා ආලෝකයේ දූතයාගේ ක්‍රියාකාරීත්වය. රයිට්? හොඳට කතා කරනවා හැබැයි ගිනි තියෙනවා. අර අපි කතාවට කියන්නේ වතුර යටින් ගිනි ගෙනියනවා කියලා. හරි අමාරු වැඩක් ඕක. හැබැයි අපි මිනිස්සු කරනවා. වතුරට ගිනි දාද්දිම ගින්න නෙවෙනවා. හැබැයි මේ සමාජ මිනිස්සු කරනවා ලස්සනට වතුර යටින් ගින්දර ගෙනියනවා. ඒ කොහොමද දන්නේ ඒක වෙන්නේ? හැබැයි වැඩේ වෙනවා. ඉතින් ඒක ඇවිල්ලා මේ සතුරාගේ ක්‍රියාව. ආලෝකයේ දූත. එතකොට ඔබේ ඵලය මොකක්ද පෙන්වන්නට යන්නේ? ඔබ පෙන්වන්නට යන්නේ මන් තුල ශුද්ධාත්මයන් වහන්සේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ ඵල දරනවා නම් මනුෂ්‍යගේ බාහිරය වගේම මනුෂ්‍යගේ ඇතුළාන්තරයත් එලසමයි. වෙනසක් නැහැ. ඒ පිටින් කතා කරන දේම තමයි ඇතුළේ තියෙන්නේ. එහෙමනම් එයා තුල ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙනවා. ආමෙන්. ඉතින් ඒ නිසා මේ ආත්මික සටනේදී අර තිරිඟු කෙතේ කිරිඳි වපුරලා ඒ අස්වැන්න විනාශ කරන්න සතුරා ක්‍රියාත්මක වුණා වගේ දෙවියන් වහන්සේ ඔබ යහපත් කෙතක් හැටියට තෝරගෙන තිබෙනවා. නමුත් සතුරා ඇවිල්ලා ඔහුගේ බීජක් දාන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබගේ කෙත ආරක්ෂා කරගන්න. ඔබේ කෙත ආරක්ෂා කරගන්න. මොකද සතුරා ඔහුගේ බීජ ඔබ වෙතට වපුරවනවා. සතුරා එක එක්කෙනාව පාවිච්චි කරලා වැරදි බීජ තවත් අයගේ මනසට වපුරවනවා. මේක සතුරාගේ වැඩක්. සතුරෙක් යේසුස් වහන්සේ සතුරෙක් මේක කරලා ස්වාමියා කියනවා ඒ උපමාවේදී කිරිඳි ගැන උපමාවේදී ගෝලයා අහනවා ස්වාමිනේ මේක උනේ කොහොමද? මේක සතුරෙක් මේක කරලා තියෙනවා. හොඳ බීජ අතරේ වැරදි බීජ වපුරවනවා. මේක ඇවිල්ලා යක්ෂයාගේ වැඩක්. මේක යක්ෂණික ක්‍රියාවක්. මේක කෙත විනාශ කරන දෙයක්. හැබැයි ස්වාමියා කියනවා අවසානයේ කපන කාලේ වෙනකන් දෙවර්ගෙම වැඩුණාවයි. කිරිඳි හටගද්දී සේවකයෝ කියන අපි ගලවලා දාන්නද ස්වාමිනේ? ස්වාමියා කියනවා එපා. ඔහොම තියෙන්න අරින්න. ඔහොම තියෙන්න අරින්න. දවසක එනවා කපන කාලේ. එදාට තිරිඟු ගලවලා මගේ අටුවල රැස් කරන්න කිරිඳි ගොඩ ගහලා ගිනි තියන්න. ඉතින් ඒකයි භයානකකම. දෙවියන් වහන්සේ කිරිඳි
ගලවන්නේ. ඒවට ඔහෙ ඉන්න අරිනෝ. රයිට්? ඒවට ඔහෙ ඉන්න ඒ කෙත ඇතුළෙම ඉන්නවා ඒවා. වෙන පිට නෙමෙයි කෙත ඇතුළෙම වපුරලා තියෙන කෙත ඇතුළෙම කිරිඳි ගසුත් තියෙනවා. අර ගොවියා ගිහිලා පොහොර ගහන විට තිරිඟු ගහත් පෝෂණය ගන්නවා, කිරිඳි ගහත් පෝෂණය ගන්නවා. දෙකම වැඩෙනවා නියමයි. කිසියවුලක් නැති ගෝලයන්ට හරි තරහයි. ඇයි මේ අපරාධනේ අපේ පොහොර ටිකත් උරා ගන්නවා, අපේ සාරයත් උරා ගන්නවා, ඔක්කොම ගන්නවා. ඒ වුණාට වැරදි බීජයක් අපේ කිතේ වැඩෙනවා. ස්වාමියා කිව්වා කමක් නැහැ අතාරින්න. ඔහොම ඉන්න අරින්න. දවසක් එනවා. හොඳ බීජ අටුව රැස් කරන දවසත් නරක ඒවා ගිනි තියෙන දවසත්. මේක හරි භයානකයි. අනේ නිසා මේ ආත්මික සටන ඔබ තේරුම් ගන්නට ඕනේ. දෙවියන් වහන්සේ ඔබ කැඳවලා ලස්සන කිතුණු ජීවිතයක්, රයිට්? ලස්සන දිවි ගමනක් ඔබට දුන්නා. ඔබ කවදාවත් හිතුවේ නෑ ගැලවීම ලබන්න. ඔබත් එහෙමයි මමත් එහෙමයි. නමුත් කොහෙදෝ සිටි අපිව කැඳවලා ලස්සන ජීවිතයක් අපට දුන්නා. ඒ නිසා ඒ ජීවිතයට කිරිඳි නැත්නම් යක්ෂණික දේවල් ඇතුල් කරගෙන විනාශ කරගන්න එපා. ඒක හරි අපරාධයක්. මම කැමති ආත්මික සටන ගැන තවදුරටත් ඔබ සන්නද්ධ කරන්න. මොකද සතුරාගේ උපක්‍රම අපි මෙහිදී දැනගන්නට අවශ්‍යයි. ඒක දැනගත්තේ නැත්නම් අපට අපේ ආත්මික ජීවිතය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒ මලපත් වලට වැටෙනවා. දැන් අපි දන්නවා මේ ඔය දඩයක් කරුවන් විසින් නොයෙකුත් මලපත් නැත්නම් උගුල් සත්තු අල්ල ගන්න අටවනවා. එහෙම නේද? දැන් ওই ප්‍රසිද්ධ එකක් තමයි අර තුවක්කුව බඳිනවා කියන එක. ඔය කැලේ වල්ලූරු අල්ල ගන්න දඩයක් කාරයෝ කියලා තුවක්කුවක් බඳිනවා. මම නම් ඒක දැකලා නැහැ. හැබැයි කියනවා මේ තුවක්කුව කොහෙද සෙට් කරලා ඒකට කම්බියක් ඇදලා කොහෙන් හරි තියෙනවා. ඉතින් අර ඌරා ඇවිල්ලා කම්බියේ පැටලෙනකොට තුවක්කුව ඉබේ පත්තු වෙලා ඌරා මැරෙනවා. ඉතින් සමහර මිනිස්සු කැලේ යනකොට ඔය උගුල් දකින්න නැතුව ගිහිල්ලා කම්බියේ පැටිලා මිනිස්සුන්ගේ කකුල් වලට වෙඩි වැදිලා කකුල් කපලක් තියෙනවා. ඔය සමහර පිටිසර පළාත්වල ඇයි කකුල කැපුවේ කියලා අහනකොට තුවක්කුවක් වැදිලා කියලා. ඉතින් අපි අහනවා මොකක්ද තුවක්කුවක් වැදුනේ කියලා. නෑ මේ ඌරේකට බැඳ තුවක්කුවක් මටපත් උනායි කියලා. එහෙම අවස්ථා තියෙනවා මේ ලංකාවේ. රයිට්? එතකොට මේ මිනිස්සයා අර උගුල දන්නේ නැතුව ගිහිල්ලා උගුලේ පැටලිලා ඔහු ඩැමේජ් වුණා. ඌරට හැදුවේ. හැබැයි මිනිස්සයාට වැදුනේ. මෙන්න මේ වගේ යක්ෂයා උගුල් අටවනවා. දැන් කිතුණුවාගේ ජීවිතයට කෙලින්ම ඇවිල්ලා යක්ෂයෙකුට පහර දෙන්න බෑ. එහෙම කරන්න බෑ. රයිට්? හැබැයි යක්ෂයා මොකද කරන්නේ? ඔහුගේ අභිප්‍රායන්, ඔහුගේ උගුල් මිනිස්යන්ට අටවලා ඒවල වැටෙන්න සලස්වනවා. අන්න ඒ නිසා ඔබ යන ගමනේ ප්‍රඥාවන්ත වෙන්නට ඕන. දැන් ওই ඌරට අටවන උගුල මිනිස්සෙකුට වදින්නේ ඒ මිනිස්සයා මේක දැකලා නැහැ. දැන් මේ කම්බිය දැකරන් ඒකට උඩින් පැනලා යන්න පුළුවන්. නේද? ඒක ඌරට වදී. ඌරටනේ හදලා තියෙන ඌරටම වදී. හැබැයි මිනිස්සයාට වදින්නේ ඇයි? ඔහු ඒක දකින්න නැති නිසා. ඇයි ඔහු දැක්කේ නැත්තේ? ඔහු අවධානයක් නැති නිසා. වෙන මොකක් හරි කල්පනාවක ගිහිල්ලා පැටලෙනවා. ඉතින් අද කිතුණුව විවිධ වැරදි කල්පනාවල් වල තමන්ගේ කිතුණු ජීවිතය ගත කරන විට අන්න අර වගේ ඇබැද්දි වලට ලක් වෙනවා. යක්ෂයාගේ උගුල් වලට අහු වෙනවා. ඒ නිසා පේදුරුතුමා මෙහෙම කියනවා. අපි වචනයක් බලමු. පළවෙනි පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 බලන විට මේ වගේ පේදුරු කතා කරනවා. ඔබ දන්න වචනයක් මේක. අපි කියවමු. පළවෙනි පේත්‍රස් 5 8 සහ 9. සිහි ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගම් දෝහොයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ ඇදහිල්ල ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. පේදුරුතුමා හරි ලස්සනට මේ ආත්මික සටන ගැන කතා කරනවා. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා. හැමෝම කියන්නේ. දැන් නුඹලා කියන තැනට නුඹලා කියන්නේ කවුද? මමනේ. මම කියලා දාලා කියන්න. මගේ කියලා දාලා කියන්න. හයියෙන් කියන්න. එතන මගේ විරුද්ධකාරයා වූ යක්ෂයා. දැන් මෙතන කතා කරන්නේ ඔබේ විරුද්ධවාදියා කවුද? ඔබේ විරුද්ධ පක්ෂය කවුද? හරිද? ඔබට විරුද්ධව ඉන්නේ කවුද? තම මිනිස්සෙක් නෙවෙයි. යක්ෂයා. මගේ විරුද්ධකාරයෝ යක්ෂයා ගොරවන සිංහෙක් නෙවෙයි. හැබැයි ਉਹ සිංහයෙක් වගේ. ඔහුගේ සද්ද වැඩි.
සිංහෙක් වගේ කාවද ගිලගන්නේ කියලා තන තන ඇවිදගෙන ඉන්නවලු. තන තන කියන්නේ මේ කැලේ ඇතුළේ නෙමෙයි හැමතැනම සමාජයේ මේ යක්ෂයා ක්‍රියාත්මක වෙනවලු යක්ෂාත්ම ගමන් කරනවලු මේ ඉදිරිවාදියෙක් හැටියට කාවද ගිලගන්නේ කියලා. විරුද්ධකාරයෙක් හැටියට. දැන් කවදාවත් ඔබ හිතන්න එපා යක්ෂයා ඔබේ සතුරෙක් කියලා. මේ සමාන මිතුරෙක් කියලා. සාතන් කවදාවත් ඔබට මිතුරෙක් වෙන්නේ නැහැ. ඔව් මිතුරු වේශයකින් එයි. නමුත් දවසක ඔබ විනාශ කරලා යනවා. හරිද? ඒ තමයි සාමාන්‍ය සිද්ධ. දැන් අපි කියමුකෝ හෙරොයින් ගන්න දරුවෙක්. මේ හෙරොයින් වලට ඇබ්බැහි වෙන්න පෙර මේක ලබා ගන්නේ අපි කතාවට ගියොත් ෆන් එකක් හැටියට. නිකන් ජොලියක්. යාළුවෙක් දෙනවා. මචං මේකෙන් පොඩ්ඩක් අරගනින්කෝ. ඉතින් දෙව්ලොව යනවා කියලා කියනවා. ඉතින් මෙයා නරලොවේ ඉඳලා දෙව්ලොව යන්න හෙරොයින් ටිකක් ගන්නවා. හරිද? ඊට පස්සේ ඒක මේ වුණාට පස්සේ වාව් මහරයි නේ කියලා ඇදගෙන වැටලා ඉන්නවා ටිකක් වෙලා. නැත්නම් ඔහේ බලාගෙන ඉන්නවා ටිකක් වෙලා. ඉතින් සද්ද බද්දයක් නැහැ නේ පාඩුවේ ඉන්නවා. හරිද? ඊට පස්සේ ඕනම් පඩැස් වලින් කඳුළු පොඩ්ඩක් එළියට එයි. ඉතින් පාඩුවේ ඉන්නවා. ඉඳලා දවසක් දෙකක් මේක ගත්තාම ආරයි නේද බං කීකේ යාළුවත් එක්ක කීකේ ඉඳලා ඊට පස්සේ යාළුවා නැහැ. දැන් මෙයාට ඉන්න බෑ අරක නැතුව. අන්න ඒ වගේ මේක උගුලක්. යක්ෂයා ආත්මික ජීවිතේට හොඳ දේවල් වගේ ඔබට ෆන් එකක් වගේ ඔබට ප්‍රීතියක් වගේ ඔබට සැනසෙල්ලක් වගේ ගේන්නේ අන්තිමට උගුලක්. ඉතින් මේකට තේරුමක් නැතුව සමහරු වැටෙනවා. උගුල් වලට, ඔහුගේ උගුල් වලට. ඒවට අහු වුණාම අහු වෙනවා වගේ නෙවෙයි ගැලවෙන්න හරි අමාරුයි. ගැලවෙන්න අමාරුයි. ඒක තමයි ප්‍රශ්නේ. අහු වෙන්න ලේසි, ගැලවෙන්න අමාරුයි. ඒ නිසා දෙව වචනේ පෙදුරු කියනවා සිහි ඇතුව අවදියෙන් ඉන්න. ඔව් එහෙම තමයි බයිබල් වචනේ පටන් ගන්නෙ සිහි ඇතුව අවදියේ ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා නුඹලාට උගුල් අටවලා තියෙනවා. ගොරෝණ සිංහෙක් වගේ සිංහෙක් නෙවෙයි වගේ දඟලනවා. ඒක ව්‍යාජ භාවයක්. දැන් සිංහෙක් නොවන කෙනෙක් සිංහෙක් වගේ වෙන්න යනවා නම් ඒක ඇතුළේ මොකද තියෙන්නේ? බොරුවක්. දැන් පහුගිය කාලේ ජනාධිපති ලේකම් කියලා මේ මිනිස්සුන්ට කෝල් කරලා යා ජනාධිපතිගේ ලේකම් කෙනෙක් මට පුළුවන් මිනිස්සුන්ව රට යවන්න කියලා ගොඩාක් මිනිස්සුගේ සල්ලි එකතු කරලා තිබුණා. හැබැයි යා එහෙම ලේකම් කෙනෙක් නෙවෙයි ලේකම් කෙනෙක් වගේ පෙන්නලා තිබුණා. එතන තිබෙන ව්‍යාජභාවයක්. එතන යක්ෂයාගේ නිතරම තිබෙන්නේ මොකක්ද එහෙමනම්? ව්‍යාජභාවයක්. ව්‍යාජභාවය ඇත්ත නෙමෙයි. ඇත්ත නෙමෙයි. ඇත්ත වගේ පෙන්නන එක. ඒක ව්‍යාජයි. ඒක හිස් එකක්. එතකොට මේ දේ අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ ව්‍යාජකම අපි තේරුම් අරගන්න ව්‍යාජ භාවය. එතකොට ඔහු උත්සාහ කරනවා මේ ව්‍යාජ භාවය තුල මිනිස්සුන්ව රවටන්න. ඒ කියන්නේ බොරු දේවල් මවලා පෙන්නනවා. ඒක තමයි ඔහුගේ සිස්ටම් එක. බොරු දේවල් මවලා පෙන්නනවා. වාට මේක ලැබෙයි, ඒක ලැබෙයි, ඒක ලැබෙයි. දැන් වෙලාවක යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා යක්ෂයා වෙදේ කියනවනේ ඔබ මෙහෙම කළොත් ඔබ මෙහෙම වෙයි. ඔබ මෙහෙම කළොත් ඔබ මෙහෙම වෙයි. ඔබ දේව පුත්‍රයා නම් ඔබ මේ දේ කරන්න. මේ වගේ ව්‍යාජ භාවය තමයි ඔහුගේ මූලික උත්සාහය. ඉතින් මේත් එක්ක තමයි මිනිස්සු රැවටෙන්නේ. බොරු සිහින පෙන්නනවා. බොරු දේවල් පෙන්නනවා. ඔයා මෙහෙම කළොත් ඔයාට මේ වගේ තත්වයකට එන්න පුළුවන්. ඔයා මෙන්න මේ බෑග් එක අහවල් අයියට ගෙනහිල්ලා දුන්නොත් මම ඔයාට කෝටි 2ක් දෙනවා. වව් කෝටි 2ක් දෙනවා. මේ බෑග් එක දෙන්න අනිවාර්යෙන් දෙනවා. ඉතින් මං ගෙහිලා දෙන්නම්කෝ කියලා. ඉතින් මගේ යනකොට පොලිසියෙන් අල්ලගත්තාම බෑග් එකේ තියෙන හෙරොයින් නම් මෙයා ජීවිතාන්තය දක්වා ඇතුලේ. එතකොට මේ බොරු සිහින පෙන්නනවා අරක ලැබෙයි මේක ලැබෙයි ඒක ලැබෙයි මෙහෙම කරන්න. එතකොට මිනිස්සු ඒවට ඇදෙනවා. ගොඩක් වෙලාවට යක්ෂයා මේ වර්තමාන කාලේ පෙන්වන්නේ ලෞකික වස්තුව. ඒ නිසා මිනිස්සු ඒවට ආශා වෙලා ඒවට ඇදිලා යනවා දෙවියන් වහන්සේගේ මාර්ගය අතහැරලා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි ඔන් නිරේට සුදුසුම් බවට පත් වෙනවා. දවසක තේරෙනවා අයියෝ මට මොකද වුනේ කියලා. එදාට උන්ට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. අනේ ඒ නිසා මේ යක්ෂයාගේ උපායන් වල අපි උපායන් මොනවාද කියලා තේරුම් අරගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් දැන් මෙතනදී ප්‍රධාන දෙයක් හැටියට මම ඔබට ඉස්මතු කරන්නට යනවා. ඔබ දෙවියන් වහන්සේව අඳුනගෙන නැති කාලේ යක්ෂයා ඔබට එදිරිකාරයෙක්ව සිටියත් ඔහු ඔබට එදිරිවාදිකම් කළත් ඔබ ඔහුව එදිරිවාදියෙක් හැටියට දැක්කේ නැහැ. හැබැයි ඔහුගේ එදිරිවාදිකම් ඔබේ ජීවිතයට දකින්න පටන් ගත්තේ ඔබ ගැලවීම ලැබුවාට පස්සේ. ඒ වගේම ඔබ දේව වචන ඉගෙන ගන්නකොට තේරෙනවා මේ යක්ෂණික උපායන් මොනවද? දැන් උදාහරණයක් ලෙස ඔබ මත්පැන් බොමින් හිටියානම් ඔබ එදා දැක්කේ නැහැ ඕක මේ යකෙක් කරන දෙයක් කියලා දැක්කද? නෑ. කවදාවත් නෑ.
නේද? ඔබ ගැලවීම ලබන්න ඉස්සෙල්ලා යාළුවෙක් කියලා කියනවා මචං අඩියක් ගහමු. ඕ යයි. ආයෙ මොනවද? උඩින්ම යන්නේ. එතකොට යාළුවා දකින්නේ නිකන් සුපර්මෑන් කෙනෙක් වගේ. හයි ඔබට උදව් කරන කෙනෙක්. හැබැයි දැන් කවුරු හරි ඇවිල්ලා ඔබට කිව්වොත් එහම අඩියක් ගහමුද කියලා. ඔබ දකින්නේ මොකද්ද? යකා එන්නේ මේ මිනිහා තුලේ. දැන් ඔබට පැහැදිලිද මේ සිස්ටම් එක? දැන් ඔබ පරණ ජීවිතයේ යක්ෂයා ඔබට එදිරිවාදියෙක් වුණාට ඔබ එදිරිවාදියෙක් හැටියට දැක්කද? නැහැ. හැබැයි ඔබ දැන් දකිනවා යක්ෂාත්ම මිනිස්සු හරහා ක්‍රියාත්මක වෙද්දී මෙන්න මට එදිරිවාදිකමක් එනවා මේ එන්නේ යක්ෂයා. දැන් ඒ මිනිස්සුන්ට දන්නෙත් නැහැ ඒ මිනිස්සු හරහා යක්ෂයා එනවා කියලා. ඒකයි ප්‍රශ්නේ. අපි උදාහරණයක් බලන්න යනවා නෙහෙමියාගේ කතාව හරහා. මම කැමති නෙහෙමියාගේ චරිතය ගැන පොඩ්ඩක් අද දවසේ අධ්‍යයනයක යෙදෙන්න. මුළු නෙහෙමියා පොතම නෙවෙයි පොඩි කාලයක පොඩි කොටසක්. නෙහෙමියාගේ චරිත අධ්‍යයනය අපි යෙදෙන විට අපි දකින දෙයක් තමයි නෙහෙමියා ඊශ්‍රායල් සෙනග වහල්කමට ගියපු කාලෙක ඔහු වහලෙක් හැටියට ජීවත් වුණ කෙනෙක්. හැබැයි ඔහු දෙවියන් වහන්සේත් එක්ක සිටි නිසා ඔහු වහල්කමේ දේශයේ රජතුමාගේ විශ්වාසවන්තම මිනිසයා හැටියට හිටියා. ඒ කියන්නේ වහල්කමේ දේශයක උවත් දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත අය උන්වහන්සේ ඔසවනවා. ආමෙන්. බයිබල අපිට කියන ඔහු රජතුමාගේ පාත්‍රධාරියාව සිටියා. ඒ කියන්නේ රජතුමාට කැම ටික ගෙනියන විශ්වාසවන්ත කෙනා. මොකද රජතුරු කැම දෙනවා කියලා කියන්නේ ඔකට වහදාලක් දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රජුගේ ආහාර පාන පිළියෙල කරන අය හරිම විශ්වාසවන්ත අය තමයි රජතුමා ගන්නෙ. දැන් සමහර විට ඔය විශේෂයෙන් රටක නායකයන් නායකත්වයට පත් වෙද්දී ඒගොල්ලන්ට නිල නිවාසයක් එහෙම දෙනව නේද? ඒතර ගොඩක් වෙලාවට ඒගොල්ලෝ තමන්ගේ ගමේ තමන්ගේ ඥාතීන් අතර ඒ වගේ විශේෂ කෙනෙක් තමයි තමන්ට කැම ටික හදන්න ගෙනලා තියාගන්නේ. වෙන කවුරු හරි ඔය මේ ගේන්නේ නැහැ. ඇයි විශ්වාස නැහැනේ. වහ ටිකක් දාලා දුන්නා නම් ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා මේ නෙහෙමියා කියන්නේ වහලෙක්. ඔහු යුදෙව්වෙක් නමුත් ඔහු වහලෙක්. ඒ රටේදී ඔහු රජුගේ සිත දිනා ගන්නවා. දැන් ඔහු හොඳ රාජ්‍ය සේවය කරගෙන ඔහු Tamanට ඉන්කම් එකක් එනවා නේද? Tamanගේ පවුල නඩත්තු කරගෙන රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් හැටියට නියමට හිටියා. කිසිවෙක් ඔහුට විරුද්ධව හිටියේ නැහැ. ඒ වහල්කමේ දේශයේ යුදෙවරු පවා ඔහු ගැන විශ්මිත වුණා. වාව් නියමයිනේ නෙහෙමියාට හොඳ ස්ථානයක් ලැබිලා තියෙනවා. අපේ මිනිහෙක් නියමයි කියලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහුට සතුට තිබුණා, ඔහුට සමාදානය තිබුණා, ඔහුට සඵලත්වය තිබුණා, ඔහුට සුභසිද්ධිය තිබුණා, රාජ්‍ය අනුග්‍රහය තිබුණා, රජයෙන් පඩි අරගත්තා, නියම ජීවිතයක් තිබුණා. හැබැයි ඔහු මෙහෙම ජීවත් වෙන විට ඔහුට ආරංචි එනවා යෙරුසලම ගැන. යෙරුසලමේ වෙද්දි පවුරු කඩලා, ගිනි තියලා, දේවමාලිගාව බිඳ දමලා විශාල ගැටලුවකින් යෙරුසලම පීඩා විඳින බව නෙහෙමියාට ආරංචි වෙනවා. අපි දකිනවා ඒ වෙලාවේ මෙයාට ඉන්න බැරි වුණා. මොකද මෙයා දෙවියන් වහන්සේට ආදරේ මිනිහෙක්. ආමෙන්. දෙවියන් වහන්සේට ආදරේ මිනිස්සු දෙවියන් වහන්සේගේ සේවයට ආදරේ කරනවා. ඒක ප්‍රධාන දෙයක්. right? දෙවියන් වහන්සේගේ සේවයට, දෙවියන් වහන්සේගේ සේවකයන්ට ආදරේ කවුද? දෙවියන් වහන්සේට ආදරේ අය. දැන් දේව සේවයට ආදරේ නැත්තම්, දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන්ට ආදරේ නැත්තම් දන්නවද ඒ අයගෙන් දෙවියන් වහන්සේට ආදරෙත් යන්නේ නැහැ. දැන් නෙහෙමියා කියන්නේ දෙවියන් වහන්සේට ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ නිසා දෙවියන් වහන්සේගේ ගෘහය කඩලා, යෙරුසලම කඩලා, ගිනි තියලා කියලා ආරංචි වෙන විට මෙයාට ඉන්න තැන අමතක වුණා. right? මෙයාට හරි වේදනාවක් ආවා. මෙයා රජුගේ පාත්‍රධාරියා හැටියට එයා රජතුමා ගාවට හොඳ ලස්සන මූණකින් යන්න ඕනේ. හොඳ ශෝභමාන පෙනුමකින් යන්න ඕනේ. ඉතින් මේක ආරංචි වුණ දවසේ එයා රජුට අර ආහාර පාන අරගෙන යද්දී මෙයාගේ මූණ ඊටාම මලානික වෙලා තිබුණා. රජතුමා අහනවා, නෙහෙමියා ඔයාට අද මොකද වෙලා තියෙන්නේ? ඔයාගේ මූණ මලානික වෙලා තියෙන්නේ ඇයි? ඉතින් මෙයා උත්තරයක් දෙනවා, මේ වගේ ප්‍රශ්නයක් මගේ රටේ වෙලා තියෙනවා. මගේ රට මෙච්චර පීඩාවකටපත් වෙලා තියෙනවා. යෙරුසලම බිඳ දමලා තියෙනවා. ඉතින් මට ඒක දරා ගන්න බෑ රජතුමා. ඉතින් නෙහෙමියා යාඥා කරන්න පටන් අරගත්තා මේ ගැන. යාඥා කරගෙන ඉන්නකොට දෙවියන් වහන්සේ ඔහුගේ හදවතට ඇතුල් කළා, ඔබ යන්න ගොස් යෙරුසලමේ පවුර ගොඩනගන්න.
මේ දර්ශනය මේ සේවා දර්ශනය නෙහෙමියාට එනවා. දැන් ඔව් දෙවියන් වහන්සේ දුන්නු දර්ශනය අනුව ක්‍රියාත්මක වෙන්නට පටන් අර ගන්නවා. දන්නවද දෙවියන් වහන්සේ යමෙක්ව කැඳවන විට විශේෂයෙන් දේව සේවයට එයාට දර්ශනයක් දෙනවා. දැන් දර්ශනයක් නැත්තම් තමයි මිනිසුන් අන්නත්තර වෙන්නේ. දැන් ඔබ අද උදේ ගෙදරින් ඔබ ගමනක් යනවා. නැත්නම් ඔබ හෙට උදේ ගමනක් යනවා. යන්න යද්දි ඔබ දන්නවා යන්නේ කොතෙන්ටද කියලා. ඔබ කවදාවත් ගෙදරින් එළියට බහින්නේ නැහැ කොහේ හරි යනවා කියලා. එහෙම එළියට බහින්නේ ඔය මොන හරි ප්‍රශ්නයක් වුණා. මං ඔළුව හරුණ අතක යනවායි කියලා. හැබැයි ඔබ එහෙම නැත්තම් ඔබේ මනස නිරවුල් නම් නියමයට තියෙනවා නම් ඔබ ගෙයින් එළියට බහින්නේ ඔබ ඉලක්කයක් ඇතුව. ටවුන් එකට යනවා, හાર્ඩ්වෙයාර් එකටද යන්නේ, නැත්තම් මේ මාළු ටිකක් ගේන්නද යන්නේ, නැත්තම් රැකියාවටද යන්නේ, නෑද ගෙදරකට. ඔබ දන්නවා ඔබ යන තැන. ඔබ ඒ ගමනේ නියැලෙනවා. හැබැයි ඔබට එහෙම ඉලක්කයක් නැත්තම් ඔබ ඔහේ යනවා. නෙහෙමියාට දර්ශනය ලැබෙනවා, ඉලක්කයක් ලැබෙනවා. ජෙරුසලමට ගිහිල්ලා පවුර ගොඩනගන්නට. දැන් ඔහු ඒ දර්ශනයත් එක්ක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඔහු යාඥා කරනවා. ඔහු ගිහලා රජතුමාට කියනවා මට මේකට පොඩි උදව්වක් ඕන රජතුමා. මට අර මූකලාණෙන් ගස් ටිකක් ඕනේ. ඕකේ මම ඔක්කොම වාට දෙන්නම්. රජතුමා අවසර දෙනවා. ඉතින් නෙහෙමියා කියනවා දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරේ තිබූ නිසා රජතුමා මට අවසර දෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නෙහෙමියත් එක්ක බලවත් විදියට වැඩ කරන්න ගත්තා. ඒ ලොකු සැලස්මක් වෙනුවෙන් මේ මිනිසයා තමන්ගේ රාජකීය භෝජනය අතෑරලා රාජකීය ඒ ක්වාටර්ස් එකේ ඒ නිල නිවාස අතෑරලා රජතුමාගෙන් ලැබුණු ඒ වැටුප ඒක අතෑරලා එයා පියවර තබනවා දෙවියන් වහන්සේගේ වැඩය සඳහා. ආමේන්. දැන් අපේ කාලේ ඉන්න රාජ්‍ය නිලධාරීන් එහෙම නැත්නම් රජයේ සේවාවන් කරන අය ඔබ කී දෙනෙක් කැමතිද ඔබේ රාජ්‍ය රස්සාව අතරින්? දෙවියන් වහන්සේගේ පවුර ගොඩනගන්න. එහෙම වෙන්නේ නැහැ ගොඩක් අය. හැබැයි මේ දර්ශනය ඇතුළට ආවට පස්සේ මේ හදවත ඇතුළට ආවට පස්සේ නෙහෙමියාට කිසිම දෙයක අවශ්‍යතාවයක් උනේ නැහැ ලෞකික වශයෙන්. උට අවශ්‍ය උනේ දෙවියන් වහන්සේ දුන්නු වැඩය ඉෂ්ට කරන එක. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේට විරුද්ධයි නිතරම කවුද? මම නම් නෙමෙයි. දෙවියන් වහන්සේට විරුද්ධ හැම වෙලාවෙම කවුද? යක්ෂයා. ඉතින් ඔහු නෙහෙමියා දෙවියන් වහන්සේගේ දර්ශනය අර මේක හොඳට අහන්න. හරිද? නෙහෙමියා දෙවියන් වහන්සේගේ දර්ශනය අරගෙන අනාගත වක්තෘන් කියපු විදියට රයිට් මේවා අනාගත වාක්‍ය ඒවා ඉෂ්ට කරන මිනිසෙක් හැටියට නෙහෙමියා දෙවියන් වහන්සේගේ දර්ශනය ලබාගෙන රජතුමාගේ හැම දෙයක්ම රාජකීය වස්තුව ගෞරවය වැටුප නිල නිවාස රැකියාව ඔක්කොම අතහැරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් නෙහෙමියා පියවර තබලා ඉදිරියට දැන් යනවා. ඒකට දේව හස්තේ වැඩ කරා මූකලාණෙන් ලී ටික දුන්නා අර යෙරුසලමේ පවුරේ දොරවල් හදන්න නෙහෙමියාගේ ගේ හදාගන්න ඒ ඔක්කොටම රජතුමා අවශ්‍ය කරන ලියුම් දුන්නා නිදහස් කළා. දැන් ඔහු ඒවත් එක්ක ගිහිල්ලා වැඩේ පටන් ගන්නවා. මේ වැඩේට අත ගහන විට අපි දකිනවා මේ යහපත් වැඩේට අත තබන විට නෙහෙමියාට මේ කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු මිනිසයාට ප්‍රශ්න එන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මම නෙහෙමියා ගැන ඔබට පොඩි හැඳින්වීමක් දුන්නා. ඔහු මොන වගේ කෙනෙක්ද මොන වගේද වැඩ කළේ ඔහුගේ රස්සාව මොකද්ද නේද? ඒ වගේ ඔහුට ඒ රජයේ තිබුණු තනතුරු මොනවාද? රජතුමා ඔහු විශ්වාස කරා. ඒ වගේ ඔහු කිසිම ගැටලුවකින් හිටියේ නැති මිනිසෙක්. හැබැයි ඔහු දෙවියන් වහන්සේගෙන් දර්ශනයක් අරගෙන ඔහු දෙවියන් වහන්සේගේ වැඩය සඳහා පිටත් වෙලා යන විට ඔහු ගොස් වැඩේ කරන්න පටන් ගන්න විට අපි දකිනවා දේව වචනේ නෙහෙමියා දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය බලන විට අපි දකිනවා මේ නෙහෙමියා දෙවියන් වහන්සේගේ වැඩේ උදෙසා කැප වෙනවා. මොකද්ද වැඩය? යෙරුසලමට ගිහිල්ලා මේ යෙරුසලමේ පවුර ගොඩනගන එක. දෙවියන් වහන්සේගේ දේව මාලිගාව නැවත හදලා ඒ පූජාව පවත්වන්න ලෑස්ති කරන එක. ගීතිකා කණ්ඩායම දාලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න සලස්වලා ඒ වගේ විශාල කාර්යයකට ඇතුල් වෙන්නට යනවා. ඒ කියන්නේ
දෙවියන් වහන්සේගේ නාමය ඔසවන්නට යනවා. ඉතින් දෙවියන් වහන්සේගේ නාමයේ නැවත යෙරුසලමේ එසවෙන්න යනවා කියලා දැනගත්ත යක්ෂයා ඔහු මොනවද කළේ? නෙහෙමියාට විරුද්ධකම් පාන්න පටන් අරගත්තා. ඉතින් යක්ෂයා කොහොමද දේවදාසයන්ට විරුද්ධකම් පාන්න පටන් අරගන්නේ? ඒකට යක්ෂාත්ම කෙලින්ම ඇවිල්ලා මූණට මූණ ඇවිල්ලා ෆයිට් කරන්නේ. මේ දැන් නෙහෙමියා මේ යෙරුසලමට යනකොට යකෙක් ඇවිල්ලා හො 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 හෝ මම ආව උඹත් එක්ක ෆයිට් කරන්න කියලා කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. යක්කු එහෙම එන්නත් බෑ. හරිද? ඇයි දන්නවා මේ ආලේපලත් මිනිස්සු ගාවට ලඟ වෙන්න බැහි කියලා. එතකොට එහෙම යක්ෂාත්ම ඉස්සරහට ඇවිල්ලා බය කරලා මම උඹේ බෙල්ල මිරිකනවා අරක කරනවා මේක කරනවා උඹ ආපහු ඵලයන් රජමාලිගාවට මම මරනවා උඹ කියලා කියන්න බෑ. ඒ දෙවියන් වහන්සේගේ හස්තය සමග තමයි මේ දේව මනුෂ්‍යයා ගමන් කරන්නේ. ආමෙන්. හලෙලූයා. නිසා ඔබ දෙවියන් වහන්සේගේ හස්තයත් එක්ක යන මනුෂ්‍යෙක්. කියන්නේ මම දෙවියන් වහන්සේගේ හස්තයත් එක්ක යන මනුෂ්‍යෙක්. ආමෙන්. එතකොට ආත්ම වලට ඇවිල්ලා ඔබ ඉස්සරහා මෙහෙම බැරියර් එකක් දාගන්න බෑ. යක්කු ටිකක් පොලිමට අත බැඳගෙන යන්න දෙන්නේ නැහැ කියන්න බෑ. හොර සමහර යක්කු ආවේ රෝර කෑ ගන්න යන්නෙම නැහැ කියලා යනවා. ඒ වගේ නෙහිම යනකොට යක්කු ටිකක් අත්වල බැඳගෙන යන්න දෙන්නෙම නැහැ කිව්වේ නැහැ. එහෙම එන්න බෑ. අපි බලමු වචනේ පොඩක් ඉස්සරහට. අපි බලමුද නෙහෙමියා 2:17 ඉඳලා 19 දක්වා ඉස්සෙල්ලාම. එකල මම ඔවුන්ට කතා කොට අපට තිබෙන විපත්තිය එනම් යෙරුසලම පාළුව තිබෙන හැටිද ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටිද නුඹලාට පෙනේ. ඉතින් තවත් අපට නිന്ദා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර ගොඩනගමු යයි කියා මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබෙන බවද රජු මට කී වචන ගැනද ඔවුන්ට දැන්වීමි. ඔව්හුද අපි නැගිට ගොඩනගමු යයි කීවෝය. දැන් නෙහෙමියා ආවා යෙරුසලමට. ආමෙන්. දර්ශනයේ කීකරුව තමන්ව ස්ථානගත කරන තැනට ගියා. දැන් දෙවියන් වහන්සේ තමන්ව ස්ථානගත කරන තැන තමයි තමන්ට සේවය තියෙන්නේ. දැන් මම මේක දේව සේවකයන් කතා කරන්නේ. හරිද? සාමාන්‍ය අයට නෙවෙයි. දැන් විවිධ අය මේක අහනවා බලනවා ඇතිනේ. දැන් මම දේව දාසයන්ගේ පැත්තට යමු වුණොත් දෙවියන් වහන්සේගේ මෙහෙවරට කැපවෙච්චි ඔබට කතා කළොත් වචනයක්. දන්නවද ඔබ දේව සේවය කරද්දී දෙවියන් වහන්සේ ඔබව භූගෝලීයව ස්ථාපිත කරනවා යම් පළාතක. අන්න ඒ පළාතේ තමයි ඔයාට වැඩේ තියෙන්නේ. දැන් ඔයිට වෙනස් ඒ කියන්නේ දැන් සභාපාලක සේවය ගැන මම ඔය කතා කළේ. දැන් ඔයිට වෙනස් අපොස්තලික සේවය. දැන් අපොස්තලික සේවයට පමණක් ඒ කියන්නේ සභාපාලක සේවය නැතිව අපොස්තලික සේවයට විතරක් යමෙක් හැදෙව්වොත් ඔහු සභාවල් ස්ථාපිත කරනවා මිස ඔහු සභාපාලකවරයෙක් වශයෙන් දීර්ඝ කාලීනව එක සභාවක වැඩ කරන්න යන්නේ නැහැ. අපොස්තලික කැඳවීම මේකයි. දැන් අර පසාකාර සේවය තියෙනවනේ ඔබ අහලා ඇතිනේ නේද මේ ටිකක් දන්න අය. ඒකේ මොකද පසාකාර සේවය කියන්නේ? අපි පටන් අරගමුද? උඩින්ම මොකක්ද තියෙන්නේ? ප්‍රොපේතවරු. ඊට පස්සේ මොකද්ද? ප්‍රේරිතයන් එහෙම නැත්නම් අපොස්තලවරු නේද? ප්‍රොපේතවරු, අපොස්තලවරු ඊට පස්සේ ප්‍රොපේතවරු කියන්නේ ඒක තමයි අනාගත වක්තුරුවරු. ඊට පස්සේ අපොස්තලවරු. ඊට පස්සේ මොනවද කියන්නේ? සුභාරංචි දේශකයන්, ගුරුවරු සහ සභාපාලකවරු. ඉතින් මේක තමයි පස් ආකාර සේවය. එතකොට අපොස්තල, ප්‍රේරිත, ඊට පස්සේ සභාපාලක, එවැන්ජලිස්ත, ගුරුවරු මේ විදිහට තමයි යන්නේ. දැන් අපි මෙතන බලන විට අපොස්තල සේවය නැත්නම් ප්‍රේරිත සේවය මම මීට කලින් මේක උගන්වලා තියෙනවා. ප්‍රේරිතවරයෙක් කියන්නේ කවුද? අපොස්තලවරයෙක් කියන්නේ කවුද? ඒක හඳුන්වනවා යවන දෙවියන් වහන්සේගේ ආලේපය බලය අරගෙන යම් පළාතකට ගොස් එහි ඇති යක්ෂයාගේ ආධිපත්‍ය බිඳ දමලා දෙවියන් වහන්සේගේ රාජධානිය ස්ථාපිත කරන්නට ආධිපත්‍යයේ බලය ඇතුව යවනු ලබන මිනිසයා තමයි ප්‍රේරිතවරයා. නැත්නම් අපොස්තලවරයා. ඔය දෙකම එකයි. ප්‍රොපේත නැත්නම් අනාගත වක්තුරු කියන්නේ ප්‍රොපේතවරයෙක් කියන්නේ ඊට වෙනස් රාජකාරියක් කරන කෙනෙක්. ඒක ලොකු කාලයක් ඉගෙන ගන්න ඕනේ ඉගැන්වීම. මම මේ තාම සරලව කෙටියෙන් කියාගෙන යන්නේ මේ පසාකාර සේවය ගැන. දැන් මම මෙතනදී කතා කරන්නේ අපොස්තල සේවය ගැන. අපොස්තලවරයෙක් හැටියට යමෙක්ව දෙවියන් වහන්සේ තෝරගන්නේ. අපි දැන් පාවුල් තුමා අපොස්තලවරයෙක්. මම හොඳම උදාහරණයක් බයිබලෙන් ගන්නම්. පාවුල් අපොස්තල පාවුල්. අපොස්තල පාවුල් ඔහු මොකද කළේ?
යම් පළාතකට යනවා යකුදුරු කරනවා සෙනග ගැලවීමට පත් කරනවා අවුරුද්දක් දෙකක් එතන ඉඳලා එතන සභාවක් ගොඩනගලා නායකව පත් කරලා නායකයන්ට සභාව බාරක් දීලා ඔහු යනවා වෙන තැනකට. ඔහු ඊට පස්සේ කොරින්තියට ගිහලා සභාව ආරම්භ කරනවා පිලිප්පියට ගිහලා සභාව ආරම්භ කරනවා විවිධ ස්ථානවලට ගිහලා ඔහු සභාව ආරම්භ කරන්න පටන් අරගත්තා. අවසානයේ ඔහුගේ සුභාරංචි සේවයෙන් තම අපොස්තලික සේවය කරන කොටගෙන විශාල පිබිදීමක් ලෝකයේ ඇති වුණා. රයිට්? ඔය සයිප්‍රස් වල තියෙනවා පවුල්තුමාගේ සේවය ඔය අපේ ගෘහ සේවයට යන කාන්තාවන් ගොඩක් යනවා එතෙන් බලන්න. ඔහුගේ සේවාවෙන් ආරම්භ වුණු ස්ථාන සයිප්‍රස් වල අදටත් තියෙනවා. සමහර කෙනා මේ පවුල්තුමාගේ මේ දේහයත් සයිප්‍රස් වල මේ තමයි මිහිදන් කරලා තියෙන්නේ කියලා ඉතින් වගේ කතා කියන අපි දන්නේ ඉතිහාසය සම්බන්ධව. ඉතින් ඔව් රෝමේ දක්වා ඔව් හිරකාරයෙක් හැටියට රෝමයට යාම දක්වා ඔව් රෝමෙත් ගිහිල්ලා මොකද කළේ රෝමයේ සභාව ස්ථාපිත කරනවා. ඔව් අපොස්තලවරයෙක්. ඒතර අපොස්තලික සේවය වෙනම එකක්. දැන් මම කතා කරන්නේ සභාපාලක සේවය ගැන බැලුවොත් දෙවියන් වහන්සේ ඔබව භූගෝලීයව යම් සේවාවක් තුල ස්ථාපිත කරලා එතන ඉඳලා ඔයා වැඩ කරන්න කියලා සලසමු. දැන් ඕක අපි දන්නේ නැත්නම් අපි උත්සාහ කරනවා වෙන තැනක ස්ථාපිත වෙන්න. රයිට්? අපි වෙන තැනක ස්ථාපිත වෙයිගෙන යනකොට දෙවියන් වහන්සේ අපේ වැඩේ අවසන් කරලා අපොස්තලික සේවාවක් අරගෙන ඊට පස්සේ උන්වහන්සේ සභාපාලක සේවය සඳහා අපි වෙන තැනකට ගිහලා ස්ථාපිත කරන්න පුළුවන්. දැන් සමහර අයගේ ජීවිතයේ අපොස්තලික සේවය හා සභාපාලක සේවය, ඒ වගේම ඉවැන්ජලිස්ට් සේවය මේ වගේ දෙකක් තුනක් ක්‍රියාත්මක වෙනවා. හරිද? එහෙම විවිධ විදිහට තියෙනවා. ඉතින් මම මෙහිදී කතා කරන්නේ අපි නෙහෙමියා ගැන බැලුවොත් ඔහු රජතුමාට සේවය කරගෙන හිටියා. දෙවියන් වහන්සේ ඔහුව කැඳවලා ඔහුව යෙරුසලමට යවනවා. මෙතන ඉඳලා ඔයා මේ වැඩේ කරන්න. දර්ශනයක් දීලා මිනිස්සුන්ව යම් තැනකට යමන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඒක මිනිස්සු නෙවෙයි කරන්නේ. ඒතර කවුරු හරි මිනිහෙක් කිව්වොත් එහෙම මේ අනේ මම දේව සේවය කරන්න තිබ්බේ තැන තමයි අර මිනිහා කියලා දේව සේවය කරන්න කියලා. ඒක හරියන්නේ නැහැ. මේක ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ ප්ලෑන් එකක්. ආමෙන්. ඒක මහන්සික ප්ලෑන් නෙවෙයි. දෙවියන් වහන්සේගේ ප්ලෑන්. අද ගොඩක් අය මේ සභාවල් වල මිනිස්සු මේ දෙවියන් වහන්සේගේ සැලසුම හා මනුෂ්‍ය ප්ලෑන් මික්ස් කරගෙන මික්ස් පුට් කකා ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ. නෑ ඒක පියෝ. ඒක දෙවියන් වහන්සේගේ ප්ලෑන් එක. ඒකට කිසිම මනුෂ්‍ය ප්ලෑන් මික්ස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තමයි අපි ස්ථානගත කරන්නේ, ස්ථාපිත කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මෙතෙන්ට මාව ඉව දෙවියන් වහන්සේ කියලා. මම එන්න හිතක්වත් තිබුණේ නැහැ. මම වෙන පළාතක තමයි සේවය කරන්නේ. අපි මානසිකව හිතුවේ. මම හිතුවා මට දෙවියන් වහන්සේ දීලා තියෙන රාජාංගනේ කියලා. අවුරුදු 2යි 3යි වැඩ කළේ ප්‍රශ්නයක් ආව සිංහල මේ පැත්තට එවුවා. ඉතින් මම මේ එනකොට පැදිලිවන්ත පවුල් 4-5ක් විතර හිටියේ. ඉතින් එහෙ හිටියා ගොඩක් සෙනගේ කාලේ. වර්ධනයලා සභාවකුත් හැදිලා දෙවියන් වහන්සේ මහත් දේවල් කරගෙන යනකොට පීඩාවකින් උන්වහන්සේ මාව මේ පැත්තට ගෙනාවා. ඉතින් මම එහෙ හිටියන ඒත් දෙවියන් වහන්සේ මාව භාවිතා කරයි. මහත් දේවල් සිදු කරයි. ඉතින් උන්වහන්සේ මේ පැත්තේ ස්ථාපිත කළා. ඉතින් වා යන්න මෙතෙන්ට ගිහලා මේ වැඩේ කරන්න කියලා. මේක දෙයියන්ගේ වැඩක්. මේක මනුෂ්‍ය වැඩක් නෙමෙයි. මේ රාජ්‍ය පුද්ගලික රාජ්‍යයක් නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ රාජ්‍යය. කාගේ හරි පුද්ගලික බුදලයක් නෙමෙයි. අපි ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ මෙහෙකරු. අපි ඒක තේරුම් අරන් වැඩ කරන්නට ඕනේ. බයෙන් හා වේවුලමින් මම ඒක හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. මම මේ අධිපතියා නෙවෙයි. මම මේ නායකයා නෙවෙයි. රයිට්? මම උන්වහන්සේගේ සේවකයෙක් විතරයි. ඒ නිසා එයාගේ ප්ලෑන් තමයි වැඩ කරන්නේ. දැන් නෙහෙමියා යනවා යෙරුසලමට. නෙහෙමියාට දර්ශනය ලැබුණා. ඌ අතාරිනවා රජමැදුර. අතාරලා යෙරුසලමට යනවා. ගොස් එයා වැඩේ කරන්න මිනිස්සුන්ට මේක පණිවිඩය කියනවා. මොකද්ද? දෙවියන් වහන්සේ මාව එවනු ලැබුවා. අපි එකතු වෙලා නැගිටලා අපි යෙරුසලමේ පවුර හදලා නැවත දේව මන්දිරය හදලා අපි දෙවියන් වහන්සේගේ සේවය ස්ථාපිත කරමු නැවත මේ ඊශ්‍රායල් වල කියලා. උන් ලෑස්ති වුණා වැඩේට. වව්! සෙනගේ එකතු වුණා නියමයි නායකත්වය දෙනවා. නායකයා හරි ශක්තිමත් ධෛර්යමත් නියමට නායකත්වය දෙනවා. සෙනගේ එකතු වුණා වැඩේ කරන්න පටන් අරගත්තා. ආමෙන්. හලෙලූයා. වැඩ යනවා. ක්‍රුසෙට් පවත්වනවා. හරිද? සුවමෙහෙන් පවත්වනවා. සෙනග ගැලවීමට එනවා. ගෝලය ඇති වෙනවා. ගෝලය විවිධ පළාත් වලට යනවා. ජනතාව පිරෙන්න අරගන්නවා. දෙවනසේ මහත් වැඩක් කරගෙන යනවා. දැන් අරයට ඉන්න බෑ. කාටද ඉන්න බැරි? අරයට ඉන්න බෑ.
එයාට ඉන්න බෑ. එයා නලියනවා. දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව පටන් අරන් තියෙනවා මා දේවල් වෙන්න යනවා දෙන්න ඕනේ මේකට වැඩක් කියලා. දැන් අපි දන්නවා නෙහෙමියා ගිහිල්ලා මේ සෙනගත් එක්ක මේ වැඩේ කතා කරන්න ගත්තා. රයිට්? මේ බලන්න මේ යෙරුසලමට ඇවිල්ලා තියෙන විපත්තිය යෙරුසලම පාළුව තිබෙන හැටි ඒකේ දොරටු ගින්නෙන් දාලා තිබෙන හැටි නුඹලාට පේනවා. ඉතින් තවත් අපිට නිന്ദා නොපැමිණෙන පිණිස යෙරුසලමේ පවුර අපි ගොඩනගමු කියා මාගේ දෙවියන් වහන්සේගේ ආපස් හස්සේ මහ කෙරේ තිබෙන බව රජු මට කී වචන ගැනද ඔවුන්ට මම දැනුම් දුන්නා. ඒ කියන්නේ නෙහෙමියා ගිහිල්ලා දේශනාවක් කළා. ඒ කියන්නේ ඇත්ත කතාව. යෙරුසලමට ගිහිල්ලා සෙනගත් එක්ක කතා කරලා මෙයා සෙනග රස කළා පොඩි ක්‍රූසෙඩ් එකක් වගේ කරා. මේක ඇත්තටම ලෙඩ්ඩු සුව කරන ක්‍රූසෙඩ් එකක් නෙවෙයි. මේක කෙලින්ම මේ ක්‍රූසෙඩ් එක කළේ යක්ෂයාට විරුද්ධවයි. කෙලින්ම අන්ධකාර ආත්ම වල විරුද්ධව මෙයා කතා කරන්න ගත්තා. ඒකත් නියම ක්‍රූසෙඩ් එකක්. අපි ක්‍රූසෙඩ්ස් කරනකොට ලෙඩ සුව වේවා කියලා අපි කෑ ගහනවා. නම එහෙම කෑ ගැහුවේ නැහැ. මොකද කරන්න තිබ්බ වැඩේ වෙන එකක් කියනවා. අපි යන්නේ වෙන වැඩක් කරන්න. එදා නෙහෙමියා කරන්න තිබ්බ වෙන දර්ශනයක්. ඒ වැඩේ කරන්න එයා සෙනග ටිකක් රැස් කරලා ලොකු රැස්වීමක් පවත්වලා මිනිස්සුන්ට කතා කරලා කිව්වා. අපේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම කෙනෙක්. දැන් මේ යෙරුසලම පාළු වෙලා තියෙන නිසා එතුමාගේ නාමයට ලොකු නින්දාවක් අගෞරවයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි දිවි හිමියෙන් කැපවෙලා අපි මේ යෙරුසලම නැවත හදමු. මේ බිඳ වැටලා තිබෙන දෙවියන් වහන්සේගේ ගෘහය නැවත ගොඩනගමු. නැවත පූජාව පවත්වන්න හදමු. නැවත ලෙවිවරු තමන්ගේ සේවයට පත් කරමු. නැවත ගීතිකා කණ්ඩායම අපි දාමු. රයිට්? අපි මේ විදිහට කරමු කියලා නෙහෙමියා හොඳ නායකත්වයක් දීලා වැඩේට ලෑස් වෙනකොට සෙනගටත් හොඳ මොරාල් එකක් ආවා. මොකද දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකක් හින්දා මිනිස්සු ඒකට එකඟ වෙන්න පටන් අරගත්තා. දෙවියන් වහන්සේ මිනිස්සු ගෙනාවා. මිනිස්සු එකඟ වුණා. ඕකේ නෙහෙමියා අපි කරමු. දැන් මෙතන කියනවා මෙහෙම 18 වෙනි වගන්තියේ අවසානයේ කියනවා ඔව්ද දැන් මේ දේශනාව අහපු මිනිස්සු කියන්න ගත්තා. ඔව් ඕකේ අපි නැගිට ගොඩනගමු. හලෙලූයා. අපි කියමුද හැමෝම අපි නැගිට ගොඩනගමු. ආමෙන්. ධර්මසික රාජ්‍ය. දැන් කොවිඩ් අවසන් වීගෙන යනවා. රයිට්? දැන් මේ දෙවියන් වහන්සේට නින්දාවක් ඇති වෙන්න දෙන්න බෑ. නැත්නම් දෙවියන් වහන්සේගේ සැලැස්මට බාධා වෙන්නට බෑ. නැවත අපි නැගිට ගොඩනගන්නට අවශ්‍යයි. දැන් කොවිඩ් වසංගතයක් ඉඳන් මුළු ලෝකෙම සුභාරංචි සේවාවන් කරන්න බැරි වුණා. ක්‍රුසෙඩ්ස් කරගන්න බැරි වුණා. රයිට්? නොයෙකුත් විදියට සෛල රැස්වීම්ද අර ඔක්කොම ප්ලෑන් ටික ඔක්කොම අඩපණ වුණා. තියෙනවා හැබැයි ටිකක් ක්‍රියාත්මක වීම අවම වුණා. ඔක්කොම සැලසුම් තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ යෙරුසලමේ පවුර කැඩිලා තිබුණා. ඒක අත්තිවාරම තිබුණා. හැබැයි උඩ පවුරු ගල් කැඩිලා බිඳලා තිබුණා. ඉතින් නැවත දැන් මේ පහුගිය කාලේ සභා රැස්වීම නේද? සභා අපි ඇවිල්ලා මෙතන දෙතුන් දෙනෙක් එකතු වෙලා මේ වගේ ඔන්ලයින් කරනවා. මිනිස්සු ගෙවල් වලට වෙලා ඒක අහගෙන ඉන්නවා. ඉතින් මේ වගේ තමයි ගියේ. නමුත් නැවත මම ප්‍රකාශ කරනවා අපිට කාලේ එන්නට යනවා අපි නැගිට ගොඩනගන කාලය. හලෙලූයා. දෙවියන් වහන්සේ ඒ සැලැස්මත් එක්ක ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක තමයි උන්වහන්සේ කැමැත්ත. වහල්කමේ කාලයක් හිටියා. හැබැයි නැවත ගොඩනගන කාලයක් පැමිණුණා. ඒ නිසා අපි සන්නද්ධ වෙන්නට ඕනේ ගොඩනගන කාලයට. ඒකට තමයි ඒ දර්ශනයට තමයි දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙන්නේ. දැන් නෙහෙමියා දේශනා කරන්න පටන් අරගත්තා. මේක ඇසුවා වූ යෙරුසලමේ දහස් ගණන් මිනිස්සු ඕකේ ඔවුන් එක හඬින් කෑ ගැහුවා අපි නැගිට ගොඩනගමු. යකාට හොඳටම ෂොට් එක වැදුනා. හැබැයි ඌ නිකන් හිටියේ නැහැ. අපි තව පොඩ්ඩක් ඉස්සරහට බලද්දී අපි දකිනවා 19 වෙනි වගන්තියේ මෙහෙම කියනවා. නමුත් දැන් අර 18 වෙනි වගන්තිය අවසානයේ කියනවා අපි නැගිට ගොඩනගමි කිව්වෝය මෙසේ ඔහු ඒ යහපත් වැඩේ සඳහා තමුන්ගේ අත් සවි කරගත්තෝය. ඒ කියන්නේ මේගොල්ලෝ ටිකක් අර අත් සවි කරගත්තා කියන්නේ ඒකට ලෑස්ති වුණා. අත් සවි කරගත්තා කියන්නේ කාට හරි කොල්ලෙකුට කියලා කොල්ල එනවා මේ අත මසාජ් කරපන් මට පවුර හදන්න යන්න දෙනවා කියලා මේ අත මසාජ් කරගත්තේ නැහැ. දෑත් සවි කරගත්තා කියලා කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ අර තියෙන වැඩ රාජකාරී අන්න අයට බාර කරලා නේද? නෝනාට කියන්න ඇති මේ මම යනවා පවුර හදන්න මේ තමුන් මේ ගෙදරට එලා ළමයිගේ වැඩ ටික බලාගෙන ඉන්න මං ගිහලා මේ වැඩේ කරන්න ඕනේ. ඒ වගේ රැකියා කරන ඒ වලින් අයින් වෙලා හරි මේ වෙලාව ඒගොල්ලෝ ලෑස්ති වුණා නෙහෙමියා එක්ක වැඩේට බහින්න. අත් දෑත් සවි කරගත්තා කියන්නේ ඒකයි. රයිට්? මේ ඔවුන් අර මේ ඔවුන්ගේ දෑත් වලින් කරපු කර්මාන්ත ඒව මේවා නතර කරලා දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න ඔවුන්ගේ අත් සූදානම් කරගත්තා. ඔවුන් මේක ලෑස්ති වුණා. ඒකයි මේකේ සාරාංශය. හැබැයි අවසානයේ කියනවා
නමුත් කියලා වචනයක් දාලා මේ යුදෙව්වන් අතරම තව සෙට් එකක් හිටියා. ඔවුන් යක්ෂයාට ළඟ සෙට් එකක්. කවුරු අනජාතින් අතරද යුදෙව්වන් අතරද? යුදෙව්වන් අතර. මේ යෙරුසලමෙම තව සෙට් එකක් හිටියා. ඔවුන් යක්ෂයා ඇවිල්ලා උන් අල්ලගත්තා. මම ඔබට කලින් කිව්වේ ඒකයි නෙහෙමියා මේ යෙරුසලමට යනකොට යක්ෂාත්ම ටිකක් ඇවිල්ලා අත් අල්ලගෙන කිව්වේ නෑ යන්න දෙන්නේ නෑ කියලා. ඒක කරන්න බෑ. හැබැයි යක්ෂයා බැලුවා මේ වැඩේට හොඳම දේ තමයි මිනිස්සු ටිකක් අල්ලගමු. මේ දෙවියන් වහන්සේ දර්ශනේ දීලා දේව සේවය කරන්න යන මිනිස්සුව වටවන්න නම් තවත් ඒ සෙට් එකේම මිනිස්සු ටිකක් අල්ලගෙන ඔවුන් හරහා ගේමක් දෙමු කියලා ලෑස්ති වුණා. ඉතින් ඒ සඳහා අල්ලගත්තු අය තමයි 19 වෙනි වගන්තිය කියන්නේ. යක්ෂයා අල්ලගත්ත මෙන්න මේ අය. නම් වශයෙන්ම ලියලා තියෙනවා. කියන්නේ ඔබත් කැමතිද ඔබේ නම ඉතිහාසගත කරගන්න? හරිද? කියන්න බලන්න. නමුත් හොරොනිය සන්බලට්ද සේවකයා වූ අමෝනිය ටෝබියාද අරාබිය ගෙෂෙම්ද ඒ අසා අපට කවටකම් කර අප හෙලා දැක නුඹලා කරන මේ දේ මොකද? නුඹලා රජුට විරුද්ධව කැරලි ගසන්ට යනවාදයි කීවෝය. දැන් සෙට් එකක් හිටියා. මොකද හොරෝනිය සන්බලට්ද එයාගේ සේවකයා වූ ටෝබියාද අරාබිය ගෙෂෙම්ද මෙන්න මේ තුන් දෙනා මේගොල්ලන්ට කිව්වා මේ දේශනාව ඉවර වෙලා මිනිස්සු ටික සෙට් වෙනකොට එතන මෙහා පැත්තේ සෙට් එකක් ඉදලා හූ කියන්න ගත්තා. එහෙම වැඩක් තමයි මෙතන වෙන්නේ. හරිද? හොඳ හුවක් දීලා ඌ කියලා පටන් අරගත්තා. මේ උඹලා කරන්න යන මේ දේවල් මොනවද? උඹලට ඌව කරන්න පුළුවන්ද? උඹලා නිකන් ලොක්ක වෙන්න යනවද? උඹලා රජතුමාට වඩා ඉදිමෙන්න යනවද? උඹලට පුළුවන්ද ඔය වගේ වැඩ කරන්න කියලා මෙයාලා ගොඩනගා ගත්තා වූ අර ධෛර්යය කඩා බිඳ දමන්න සෙට් එකක් එකතු වෙලා මේගොල්ලෝ විවේචනය කරන්න පටන් අරගත්තා. දැන් මම ඒකයි ඔබට කීවේ මෙච්චර කාලයක් නෙහෙමියාට ප්‍රශ්න තිබුණේ නැහැ. දෙවියන් වහන්සේගේ දර්ශනයට මිනිස්සු ඇතුල් වුණත් එක්කම මට ප්‍රශ්න පටන් අර ගන්නවා. දැන් මොකද්ද මේ සටන ඔබ තේරුම් ගන්න දැන්? මොකද්ද මේ සටන? මේක ආත්මික සටනක්. අපි මේක අවධානයෙන් ඉන්නට ඕන. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට මනුෂ්‍යත් එක්ක එදිරිවාදිකම් ඇති කර ගන්නවා. අනේ මට මෙයා අරක කළා, යා මේක කළා, මෙයා ඒක කරයි කියලා. හැබැයි මේක ආත්මික සටනක්. මේක ආත්මවල වැඩක්. දැන් දෙවියන් වහන්සේගේ ගෘහේ නැවත ප්‍රශංසාව හටගත්තාම යක්ෂයාට දුවන්න වෙනවා. ඉතින් ඒක නැති කරන්න තමයි තව සෙට් එකක් තෝරගත්තා. 3 දෙනෙක් එකතු වෙනවා. මේ 3 දෙනා එකතු වෙලා මේ නෙහෙමියාට කවටකම් කරන්න අරගත්තා. ඕගේ මනස කඩන්න උත්සාහ කළා. දැන් මම හැම දෙයක්ම කතා කරන්න කාලේ නැති වෙයි. ඔබ මේ යෙරෙමියා මේ නෙහෙමියා පොත පරිච්ඡේද 4-5ක් ඔබ අද දවසේ කියව ගන්න. එවිට මේ දර්ශනය ඔබේ ඔළුවට වැටිලා ඔබ තුලින් දෙවියන් වහන්සේ මහත් දෙයක් කරන්නට යයි. ඉතින් මෙතන කියනවා මේගොල්ලන් විරුද්ධවාදීව නැගිටින්න පටන් ගත්තා. මෙන්න මූවමන්ට් එකක් හැදෙනවා. මෙන්න කණ්ඩායමක් හැදෙනවා මේ වැඩේට විරුද්ධව. දැන් මම අහන්නේ මම දැන් මේ හරිය මම කියවද්දි මම නිකන් මෙනෙහි කරගෙන ඉඳි මගේ ඔළුවට වැටුනේ දෙයියනේ. මේ මිනිස්සු 3 දෙනාට බොහොන්ස ගැන තේරුන්නේ නැද්ද? මේ මිනිස්සුත් මේ යෙරුසලම හිටපු මිනිස්සුනේ. මේ මිනිස්සුත් කලින් මේ යෙරුසලම ඇතුලේ පෞර ඇතුලේ දේවමාලිගාවේ නමස්කාර කරපු ඒ සෙට් එකක් නෙමේ 3 දෙනා. දැන් ඇයි මේ 3 දෙනා එකතු වෙලා මේ විදිහේ කුමන්ත්‍රණයක් කරන්නේ? ඇයි මේ 3 දෙනා එකතු වෙලා මේ දේව මන්දිරයේ ගොඩනගන එක, මේ පෞරු ගොඩනගන එක, මේ බිල්ඩින් හදන එක ඇයි මේකට විරුද්ධව කෑ ගහන්නේ? ඇයි මේ හැම දෙයක්ම කාගේ දෙයක්ද? මේක දෙවියන් වහන්සේගේ දෙයක්නේ. ඉතින් මම මේ නෙහෙමියා පොත කියවනදී මම නිකන් කල්පනා කරන් හිටියා මේ ඇයි මේ මිනිස්සු විරුද්ධකම් පාන්නේ? දැන් මේ නෙහෙමියාට ගයක් හදනව නෙවෙයිනේ. මේ නෙහෙමියාට මේ දරුවන්ට පරම්පරාවකට හවුසින් ස්කීම් එකක් හදනව නෙවෙයිනේ. මේ යෙරුසලමේ පෞර හදන්නේ. මේ දේවමාලිගාව හදන්නේ. දැන් අපි දකිනවා නෙහෙමියා පොත ඉස්සරහට කියවද්දී ගීතිකා කණ්ඩායම පත් කරලා, ලෙවියෝරු පත් කරලා, නැවත පූජාව තබන්න හදලා මාර දෙයක් නෙහෙමියා කරා. වව්! ඓතිහාසික සේවයක් මේක. ඉතින් මේ දෙවියන් වහන්සේගේ දේ ස්ථාපිත කරන්න යද්දී මේ 3 දෙනෙක් එකතු වෙලා ඇයි මේ විරුද්ධකම් පාන්නේ ස්වාමිනී කියලා
මම කල්පනා කරගෙන හිටියා. ඒ වෙලාවේ තමයි මේ දේ මගේ ඔළුවට ආවේ මේක යකාගේ වැඩක්. නැත්නම් මිනිස්සුන්ට තේරෙන්නට එපා මේ මිනිස්සයා ඉදිරිපත්වල මොකද්ද මේ කරන්නේ? දෙවියන් වහන්සේගේ සේවය. දැන් ඔකේ සමහර මේවා දැනුත් තියෙනවා. ඒ කියන්නේ ඔය වහල්කමට යන්න ඉස්සර වෙලා ඔය නෙහෙමියා සම්පලා ටොබියා කියන කට්ටිය එක බැජ් එකේ හිටපු සෙට් එකක් වෙන්න පුළුවන්. දන්නවද? ගොඩක් වෙලාවට එදිරිවාදීව නැගිටින්නේ ඔබ ළඟ එකට හිටපු එකෙක්. හරිද? යේසුස් වහන්සේගේ ගෝලය 12 දෙනාගෙන් එකෙක් තමයි යකෙක් උනේ. ඒ වගේ ගොඩක් වෙලාවට ඔබ ඔබේ ජීවිත ගමනේ ඉදිරියට යනවට ඊර්ෂ්‍යා කරන්නේ ඔබගේම ක්ලාස් එකේ එක්කෙනෙක් තමයි. මූ අපිත් එක්ක ගංජා සුරුට්ටුව ගහගෙන හිටපු එක අන්න බලපංගු දැන් යන ඇවිල්ල කියලා. ඉතින් මේ මිනිහා මොකද්ද මෙයාට කළේ? මොකුත් නැහැ. අර ජේ එකක් ඇති වෙනවා. මොකද්ද මම ඕකට කියන්නේ? ජේ එක. මෙයා කොහමද ඒ කාලේ හිටියේ? මෙයා කොහමද මේ ඒ කාලේ මේමනේ හිටියේ? දැන් කොහමද මෙයා ඉන්නේ? ඕකට මම සිංහලෙන් කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. නෑ සිංහලෙන් කියන්නේ ජෙලස් කියලා. ඉංග්‍රීසියෙන් කියන ඕකට ඊර්ෂ්‍යාව කියලා. දන්නවද? ඔබ හොඳ නිවසක් හදන එක මේ රටේ කිසිම මිනිහෙකුට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබත් එක්ක එකට හිටපු එකට තමයි ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඔබ හොඳ වාහනයක් ගන්න එක මේ ප්‍රවාහන රථ වාහන දෙපාර්තමේන්තුවටවත් හරිද? වාහන සේල් එකේ මිනිහටත් ඊගාව සේල් එකේ මිනිහටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වාහනයක් ගන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔබත් එක්ක ඉඳලා ඒක ගන්න බැරි වුණ එකාට. ඔබත් එක්ක ඉඳලා ඒක ගන්න බැරි වුණ එකාට. ඒ වැඩේ කරගන්න බැරි වුණ මිනිහට තමයි ඊර්ෂ්‍යාව වෙන්නේ. දැන් මම හිතනවා හරිද? මේ සම්පලා ටොබියා මේ සෙට් එක ෂුවර් එකට වහල්කමට යන්න පෙර නෙහෙමියා ළඟ හිටපු සෙට් එකක්. නෙහෙමියා ළඟ හිටපු සෙට් එකක්. මම හිතනවා. එහෙම නැත්නම් මේ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන හිතලා මේ වැඩේට සපෝට් කරන්නට ඕනේ. ඇයි නෙහෙමියාට විරුද්ධ වුනේ? එහෙනම් මූලොක්ක වෙන්න යන. උතන කියන ලස්සන වචනයක්. හරිද? 19 කියන්නේ දිගටම නුඹලා කරන මේ දේ මොකද? නුඹලා රජුට විරුද්ධව කැරලි ගසන්ට යනවාදයි කීවෝය. රජුට විරුද්ධව. හරිද? කැරලි ගසන්න යනවාද? දැන් එතකොට මේ සෙට් එක කියන දැන් මෙයාලට හිතට එන්න ඇති සමහර විට මේක අපිට කරන්න බැරි වුණානේ බං. අපි මේ යෙරුසලමේ මෙච්චර කාලයක් ඉඳලා අපිට මේක කරන්න බැරි වුණානේ බං. මේ නෙහෙමියා මේ වෙන රටක ඉඳලා මේ වැඩේ පටන් ගත්තනේ බං. මේක කරන්න ඉඩ දෙන්න බෑ. මොකද මේ අපි කරන කොටගෙන වෙන්න ඕන දේවල් වෙන කිසිවෙක් තුලින් මේක වෙන්න බෑ. ඔක තමයි ප්‍රශ්නේ. ඔක තමයි ප්‍රශ්නේ. අපි යෙරුසලමේ හිටපු මිනිස්සු නෙහෙමියා දැන් කොහෙන්දලා දෙන්නේ? වෙන රටක ඉඳලා. එයා යුදෙව්වෙක් තමයි. එයා ඇවිල්ලා මේ දේවල් ගොඩනගනවා. එහෙම වෙන්න බෑනේ බං. අපි මෙහි ඉන්න මිනිස්සුනේ අපි තුලින් මේක වෙන්න ඕනේ කියලා දැන් මේගොල්ලට පුල් අවුල්ලලා මෙයා නෙහෙමියාට කියන ඔයා මේ රජතුමා වෙන්න දඟලන්න එපා. ඔයා ලොක්කා වෙන්න හදන්න එපා. එහෙනම් මේ කතා වලින් අපිට හැඟෙනවා මේ නෙහෙමියා සම්පලා ටොබියා මේ සෙට් එකත් එක්ක කලින් ආශ්‍රය කරලා තියෙනවා. මේක හොයලා බලන්න. ඓතිහාසික කාරණා. මම විශ්වාස කරන්නේ මේ වගේ එදිරිවාදිකමක් නැගිටිනවා නම් රයිට්? ඒ කියන්නේ මේ මිනිස්සු දෙවියන් වහන්සේ අදහන මිනිස්සු. මේ මිනිස්සු යෙරුසලමට ආදරය කරන මිනිස්සු. මේ මිනිස්සු මේ යුදෙව්වෝ. ඇයි මේගොල්ලන් නෙහෙමියාට විරුද්ධ වෙන්නේ? ඒතර අපිට තේරුම් අරගන්න පුළුවන් මෙතන වැඩ කරන්නේ කවුද කියලා. නැත්තම් මේ තුන් දෙනා සපෝට් එක දෙන්න එපයි. නෙහෙමියාට ගිහිලා කියනවා ඔව් ඕකේ නියම වැඩේ ඔයා දෙවනවාසික වැඩේට කැප වෙලා ඉන්නවා. අපි ඉන්නවා ඔයා ළඟ. මොනවද අපෙන් වෙන්න ඕනේ? අපි දෙන්නම් පුළු සහයෝගය. මේකනේ කරන්න ඕනේ. මොකද අර මනුස්සයා තමුන්ගේ රස්සාවක් දාලා ඇවිල්ලා ඔක්කොම දාලා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වැඩේ කරගෙන ඉන්නකොට මේගොල්ලොත් එකතු වෙලා මොකද කරන්න ඕකේ අපි අනිත් මිනිස්සුත් එක්ක මෙයාලත් එකතු වෙන්න එපයි. එකතු වෙලා අපිත් ඔබට ශක්තිය දෙන්නම් අපිත් දැත් සවි කරගන්නම් අපි හදමු යෙරුසලමේ පෞර කිව්වනම් නියමයි. හැබැයි එහෙම කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. ඉතින් මේගොල්ලෝ එදිරිවාදිකම් පාණ්ඩ පටන් අර ගන්නවා. නෙහෙමියා 4:1 සිට 3 දක්වා අපි බලමු.
අප විසින් දැන් ප්‍රශ්නේ වැඩි වෙනවා. දැන් ඔන්න ප්‍රශ්නේ අතන පළවෙනි දේශනාව වෙලාවේ පොඩි සද්දයක් දැම්මා. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ කුමන්ත්‍රණය කරනවා. දැන් කොහොමද අපි මේ වැඩේ වළක්වන්නේ? දැන් අපි මේ කොහොමද මේ වැඩේ විනාශ කරන්නේ? රයිට්? දැන් මේගොල්ලෝට තේරෙන්නේ නැහැ. මෙයා මේගොල්ලන් මේ ප්ලෑන් කරන්නේ මේ දේව රාජ්‍යය විනාශ කරන්න නේද? මේක පුද්ගලික දෙයක් නෙමෙයි. මේක නෙහෙමියාගේ ගේ නෙමෙයි. මේක නෙහෙමියාගේ වැඩපළ නෙමෙයි. මේක නෙහෙමියාගේ රස්සාව නෙමෙයි. මේ විරුද්ධතාවය එන්නේ දේව රාජ්‍යයට. මිනිස්සුන්ට නෙමෙයි. දැන් මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ට පීඩා කරද්දී මේක මම අර මිනිස්යාව තමයි අපහසුතාවයට පත් කරන්න කියලා. හැබැයි මේකෙන් අපහසුතාවයට පත් වෙන්නේ දේව රාජ්‍යය. දෙවියන් වහන්සේගේ වැඩේ. දැන් කවුරු හරි දේව සේවය කරගෙන ඉද්දී කවුරු හරි යාට පුද්ගලික තරහක් තියෙනවා නම් ඒ පුද්ගලික තරහා පලිගන්න යන විට ඒ විනාශය කරන්නේ දේව රාජ්‍යයට විරුද්ධවයි. ඇයි මේ මිනිස්සයා දේව දාසයෙක් නා? මේක තේරුම් අරගන්නට ඕන. රයිට්? ඔබ ඉන්නේ දේව දාසයන්ගේ දෑත් ශක්තිමත් කරන්න. ඔවුන්ව පාගන්න නෙමෙයි, ඔවුන්ව හෙලා දකින්න නෙමෙයි, ඔවුන්ව විනාශ කරන්න නෙමෙයි. ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ දරු පවුල් විනාශ කරන්න නෙමෙයි ඉන්න ඕනේ. මිනිස්සු, දේව රාජ්‍යයේ මිනිස්සු. ඔවුන් ඉන්නට ඕනේ දෙවියන් වහන්සේගේ මිනිස්යන්ගේ දෑත් ශක්තිමත් කරන්න. ඇයි? ඔවුන් දෙවියන් වහන්සේට ආදරේ නම්. එහෙනම් දෙවියන් වහන්සේගේ දාසයෝ දෙවියන් වහන්සේගේ සේවාවල් විනාශ කරන්න යමේ ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන් දෙවියන් වහන්සේට ආදරය සෙනගක් නෙමෙයි. දෙයියනේ හලෙලූයා හලෙලූයා කියලා වැඩක් නැහැ. අපි දකිනවා දැන් මේ සම්පලාට් ටොබියා මේ සෙට් එක අතාරින්නේ පළවෙනි දේශනාවෙන්ම ඔවුන්ගේ විරුද්ධවාදීකම ප්‍රකාශ කළා. කෑ ගැහුවා, සද්දයක් දැම්මා. ඊට පස්සේ මේගොල්ලෝ ගිහලා කුමන්ත්‍රණය කරනවා. හැබැයි නෙහෙමියා 7-5කට ගණන් ගත්තේ නැහැ. නෙහෙමියා වැඩේ කරන්න පටන් අරගත්තා. 4 වෙනි පරිච්ඡේදයට එමු අපි. 1 සහ 2 3 වචන තුන බලමු. අප විසින් පෞර සාධන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝප වී අන්න තද වුණා. ලාංකීය භාෂාවෙන් කිව්ව මල පැන්නා. මොනවා කරද්දිද? නෙහෙමියා කියලා සම්පලාට්ගේ නෝන අරන් ආවද? නෙහෙමියා කියලා සම්පලාට්ගේ ගෙදරට ගැහුවද? නෑ. නෙහෙමියා මොනවද කළේ? නෙහෙමියා කළේ මොනවද? අප විසින් පෞර සාධන බව සම්පලාට් ඇසූ විට අන්න අරුන් වැඩේ පටන් අරගෙනලු. ඒ දන්නවද? අන්න පෞර හදන්න පටන් අරගෙන අන්න ගල් ගේනවා, වැඩ කරනවා, මාර විදියට වැඩ යනවා, එතන බිල්ඩින් ගන්නවා, මරු වැඩ වෙනවා. කියද්දි තද වුණා. අයියෝ. දැන් දෙවියන් වහන්සේගේ සේවය හොඳට යනවා කියද්දි තරහ යන්නේ කාටද? මං අහන්නේ. දේව සේවය හොඳට කරනවා කියද්දි තද වෙන්නේ කාටද? යකෙකුටනේ. වෙන කාටද තරහ යන්නේ? දේව සේවය අප්සෙට් විදියට කරනවා නම් තමයි අදිලිවන්තයෙකුට තරහ යන්න ඕනේ. හරිද? මේ මොනවද මේ කරන්නේ කියලා. හැබැයි දේව සේවය හොඳට කරනවා නම් තරහ යන්න විදියක් නැහැ. මං කියන තරහ යනවා නම් මොනාරි අවුලක් වෙන්න ඕනේ. ඉතින් මේ නෙහෙමියා හොඳ වැඩකට අත තබලා දැන් වැඩේ කරගෙන පවුර හදාගෙන මුළු යෙරුසලමම සෙට් එක එකතු වෙලා හොඳ ශක්තිය ධෛර්යය අරගෙන දෑත් සවිමත් කරගෙන පවුරේ ගලක් පිට ගලක් තියලා නේද බදාම ගාලා හදනවා පවුර. හරි විශාලයි. ඔබ බලන්න අන්තර්ජාලයෙන් නේද අපි දැක්කා යෙරුසලමේ පවුරේ මේ ගලක් මේ පෝඩියම් එකේ ඉඳලා විශාලයි. රයිට්? සාමාන්‍යයෙන් පොළොවේ ඉඳලා අරගත්තොත් එහෙම අඩි දෙකමාරක් විතර උසයි. ඒ වගේම අඩි 4ක් විතර ඒ දිගයි මේ තනි කළුගල්. හතරැස් ගඩොල් එකක් වගේ. හැබැයි ඒක දිග පළල හරි විශාලයි. තනි හතරැස් නෙමෙයි මේ ඍජුකෝණාශ්‍රාකාර. ඒ කියන්නේ දිග වැඩි පළල අඩුයි. විශාල ගල්. ඒව තමයි එකක් උඩ එකක් ඒවත් දෙකක් තුනක් තියලා පවුල හරි පළල්. ඒක භයානක සන්නද්ධ මේ භයානක පවුරක්. ඒ කියන්නේ ඒක කොහොම හැදුවද කියලා හිතා ගන්නවා. ඒ කාලේ බැකෝ තිබ්බේ නෑ නේද? ඒ කාලේ අර මොනවාද චේන් මොනවාද මේවා තිබුණේ නෑ. ගල් උඩට ගන්න ඒවා තිබුණේ නෑ. මිනිස්සු කරලා තියෙන්නේ. ශාල පවුරක්. හරි පුදුමයි. මිනිස්සුගේ අත්වලට දෙවියන්වහන්සේ කොච්චර ශක්තිය දීලා තියෙනවද කියලා. ඒවා බලද්දී හරි විශ්මිතයි. දැන් නම් අද මොනවද ඔබ හරි සිම්පල් නේද? අයි ක්‍රේන් තියෙනවා, බැකෝ තියෙනවා. ඕන තරම් අද තාක්ෂණය තියෙනවා. එදා මිනිස්සුන්ට තිබෙන කොටා නම්ම නම් විතර. හැබැයි මේ විශාල ගල් ඔවුන් උඩට උසලා තියෙනවා. හරි පුදුමයි.
ඒ තාක්ෂණය දිහා බලද්දි දෙවියන් වහන්සේ උන්ට ශක්තිය දුන්නා. ඉතින් ලස්සන වැඩක් යනවා. දේව සේවයේ ස්ථාපිත කරන්න යනවා. ඉතින් පවුර හදනකොට සම්පලාට තරහා ගියා. මට hina ගියා. මේක හදි. කියන්න බලන්න. අතිශයින් උදහස්ව නෑ අය මුලින් ඉඳලා කියන්න. අප විසින් පෞර සාධන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝප වී අතිශයින් උදහස්ව යුදෙවරුන්ට නිඳා කරමින් තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කතා කොට මේ බෙලහීන යුදෙව්වෝ මක් කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩ දෙනවා ඇද්ද? ඔවුන් පූජා කරනවා ඇද්ද? දවසකින් තීන්දු කරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩ වලින් උපදවා ගන්නවා ඇද්දයි කීවේය. බලන්න මොන නින්දාවක්ද මේ කරන්න කියලා. දැන් මේ යහපත් වැඩක් කරන්න නෙහෙමියා යන විට මේ මිනිස්සු කතා කරන විදිය බලන්න. මේ පුච්චපු ගල් මුන් පස් වලින් හදන්නද? එහෙම කියන්නේ. මේ කරන්න යන්නේ කාගේ වැඩේද? දෙවනෝසගේ වැඩේ. තරහ වෙන්නේ වැඩේ කරන මිනිහත් එක්ක. දැන් කවුද මේ සම්පලාට ඇතුළේ ඉන්නේ ඔබ හිතන විදියට? ඈ? කවුද ඉන්නේ? යක්ෂයා ඉන්නේ. යක්ෂාත්මයා. දැන් කොච්චර මේ නින්දාවක්ද මේ කරන්නේ? තමන්ගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ කතාවට මේ බෙලහීන යුදෙව්වෝ. මේ දුර්වල යුදෙව්වෝ. මිනිසුන් වුන්ට ඊට දෙනවද? මිනිස්සුත් ඔවුන් එක එකතු වෙනවද? ඔවුන් පූජාවල් කරන්න යනවද? ඔවුන් දේව මෙහෙයන් කරන්න යනවද? ඔවුන් දවසකින් එක තීන්දුව කරන්න යනවද? මේ දබා දමන්න යෙදුණු ගල් නැවත පස් වලින් උපදවා ගන්න ඔවුන්ට පුළුවන්ද? ටොබියාද කතා කරලා කියනවා ඔවුන් ගොඩනගන ඒවා මොනවද? හිවලෙක් නැගුණොත් ඔවුන්ගේ ගල් පවුර කඩා දමනවා ඇතයි කිව්වේ. ටොබියා ඉඳගෙන කියනවා ඔව් බං නරියෙක් නැග්ගත් ඕක වැටෙනවා. මරු සෙට් එකනේ. ඔය සෙට් වෙනව නේද? එකෙකුට එකක් නියමයි. එක වගේ සෙට් එක තමයි එකට සෙට් වෙන්නේ. හරිද? ඕනම තැනක බලන්න. එක වගේ සෙට් එකක් ඉන්නවා. ඔය සෙට් එක තමයි සෙට් වෙන්නේ. අය වෙන කවුරුත් ඒ සෙට් එකට එකතු වෙන්නේ නැහැ. දැන් ඔය ඉස්කෝලේ කාලෙත් ඒ වගේනේ පන්තියේ පිටිපස්සේ ඩෙස් එකට යන්න ඉන්නම සෙට් එකක්. දැන් ට්‍රිප් එකක් යනකොට බලන්න ට්‍රිප් එකක් යනකොට පිටිපස්සෙම සීට් එකට යන්න සෙට් එකක් ඉන්නවා. ඉස්සරහාම සීට් එකට සමහරු නැගපන් කොහෙද යන්නේ? ඉස්සරහාම සීට් එකට ගිහලා ඉඳ ගන්නවා. පාඩුවේ ඉතින් ඩ්‍රයිවර් මහත්තයත් එක්ක චූටි කයියක් දාගෙන මේ කොහොමද ඉතින් මේ රියදුරුතුමා මේ ඔබතුමා කොහෙද මේ බස් එක කොහෙද ඔබතුමාගේද මේ බස් එක ඉතින් ඩ්‍රයිවර්ත් ඉතින් හොඳයි මිනිහටත් අර කාන්සිර පොඩි කයියක් ගහගෙන ඉස්සරහා සීට් එකේ යන හාදෙක් ඉන්නවා මේ ඔය සෙට් එක අතර ඒ මිනිහා කොහෙ ගියත් බස් එකේ කොහෙද වඩි වෙන්නේ ඉස්සරහා සීට් එකේ තව සෙට් එකක් ඉන්නවා කොල්ල සෙට් එක උන් නැග්ගි ගමන් දඩි පිටි ගාලා කොහෙද දුවන්නේ පිටිපස්සට ගිහලා යාළුවාට සීට් එකක් අල්ලගෙන ඉන්නවා ඒ වරෙන් මෙතෙන් වරෙන් කියලා ඉතින් එතන ඉඳලා යනවා ඒ වගේ දෙවියන් වහන්සේගේ වැඩේ යනකොට සෙට් එකක් ඉන්නවා යකාට සපෝට් එක දෙනවා. දැන් මේ සෙට් එකේ කතාව බලන්න. දැන් මේ සෙට් කතා කරන තැන පොඩ අහගෙන ඉන්න ඕනේ. දැන් මේ සෙට් එක කතා කරන විදිය ලස්සන මෙතන කියනවා. මේ පවුර හදන්න යනකොටම එක මිනිහෙකුට තරහ ගියා. මං අහන්නේ දෙවියන් වහන්සේගේ වැඩක් කරන්න යනකොට තරහ යන්න පුළුවන්ද ඇදහිලි බන්දේකට? විරුද්ධකම් පාන්න පුළුවන්ද? ඉදිරිවාදිකම් පාන්න පුළුවන්ද? මේක ඔළුවට යන්න එපැයි මේක දේව සේවය නේද කියලා. කොහෙද ඉන්නේ මිනිස්සු? මේක දේව සේවය. මේක මගේ බූදලේ නෙමෙයි. මේක දෙවියන් වහන්සේගේ වැඩේ. නමුත් මේ යක්ෂ ආත්ම අල්ලගත්තු මිනිස්සු තමන් කතා කරන්නේ මොනවද තමන් කරන්නේ මොනවද කියලා උන්ට තේරෙන්නේ නැහැ. ඒකේ ප්‍රශ්නේ. මේ අකු අල්ලගත්තාම මේ අන්ධ වෙනවා. තම මොනවද මේ කරන්නේ? තම මොනවද මේ කතා කරන්නේ? තම මොනවද මේ කියන්නේ? ඒ උන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ දේව සේවයට ඊර්ෂ්‍යා කරන එක. ඔවුන් කරන්නේ දේව සේවයකට ඊර්ෂ්‍යා කරන එක. වෙන මොනවද කරන්නේ? ඔවුන්ට යන්න දෙන්නේ ඉතින් වෙනම තැනක්. මේ නෙහෙමියා මේ පවුර හදන්න හදද්දිම මේ සම්පලාට තරහ ගියා. මං අහන්නේ සම්පලාට්ගේ ගෙදර එයාගේ පර්ස් එක හොරගම් කරාද? එයාගේ මෝටර් සයිකලේ හොරගම් කරාද? නෙහෙමියා නෑ.
මේ සේවය කරනවා මේ පවුර හදනවා. මේ මිනිහ තරහ ගන්න මොනවද? පාඩුවේ ඉන්න බෑ සපෝට් එකක් දෙන්න බෑ නම් කටවහගෙන ඉන්න බෑ. ඒකටම එකෙක් සෙට් වෙනවා අනිත් පැත්තෙන්. ඌ තමයි ටොබියා. නියම නම් තියෙන්නේ නේ අනිත් එක. හොඳට නම් මිනිහත් ඉඳගෙන ඔව් බං. ගොඩනගන පවුර මේ නරියෙක් නැග්ගත් වෙඩරනවා බං. එකට එක වර නිකම් ගින්දරට පිදුරු දානවා වගේ එකට එක කතාව සෙට් කරගන්නවා ලස්සනට. හොඳ විවේචන ටිකක් යනවා සෙට් එක. හැබැයි නෙහෙමියා පාඩුවේ ඉඳන් කියනවා ස්වාමිනී ඔබ අප ගැන සීගරන්න. හැබැයි මේ කිසි කෙනෙකුට කිසිවෙකුට මේ නෙහෙමියාව අධෛර්යමත් කරන්න බැරි වුණා. අපි බලමු කතාව රයිට්. දැන් නෙහෙමියා තමන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දර්ශනය වෙනුවෙන් මෙයා කැප වෙනවා. මොන ඉදිරිවාදිකම් මොන බාධා මොන ප්‍රශ්න මොන ගැටලු මොන අපහසුතාවයන් මොන විවේචන කවුද තරහ කවුද යාළු මෙයාට අදාළ නැහැ. මෙයා ආවේ ස්වාමීන් වහන්සේගේ රාජකාරී කරන්න. මෙයා ඒ කාර්යයට කැප වෙනවා. පීඩාවන් වලට මුහුණ දෙන්න එයා ශක්තිමත් වෙනවා. ඉතින් මම අහන්න කැමති ඔබ දෙවියන් වහන්සේගේ සේවය කරද්දී එහෙනම් දෙවියන් වහන්සේගේ මාර්ගයේ යද්දී ඔබටත් එදිරිවාදිකම් එන්න පුළුවන් ඔබේ ඥාති අයගෙන් නේද? පවුලේ අයගෙන් ඒවා මේවා ගැටලු මේ පල්ලිම යනවාද? ඔය එක දවසක්වත් ගෙදර ඉන්න බැරිද නේද? දැන් මේ කාලේ නම් අවුලක් නැහැ. මේ කාලේ ගෙදරම ඉන්නේ. නේද? විවිධාකාර කතන්දර අහන්න පුළුවන්. නමුත් මේ මගේ අවස්ථාවල් වලදී ඔබ මොනවද කරන්නට යන්නේ? ඔබ එන පීඩාවන් ඉදිරියේ ඔබ අධෛර්යමත් වෙනවද? ඔබ ධෛර්යමත් වෙනවද? රයිට්? අපි බලමු නෙහෙමියා 4:9 මේ ප්‍රශ්නේදී නෙහෙමියා මොනවද කරේ? අනේ මං ආපහු යනවා රජතුමා ගාව රස්සාව කරන් ඉන්නවා අනේ මේ වැඩක් නැහැ යහපතක් කරන්න ගිහිල්ලත් මොකද්ද මේ වෙන්නේ කියලා අධෛර්යමත් උනේ නැහැ. අද ගොඩක් අය එම අධෛර්ය වෙනවා. යහපත් දේ කරන්න කියලා ප්‍රශ්න එනකොට ඔක්කොම අතහැරලා දාලා නිකන් ඉන්නවා. නේ වෙලාවකට අපිටත් හිතනවා මේ සමහර ප්‍රශ්න ගැටළු එද්දී අල්ලලා දාලා නිකන් ඉන්නවද කියලා. රයිට්? හැබැයි ආපහු දෙවියන් වහන්සේ ධෛර්යමත් කරනවා නෑ ඔයා කැඳවලා තියෙන්නේ මගේ වැඩේට කියලා. ආමේන්. ඉතින් ඔබ තේරුම් ගන්න ඔබ කැඳවලා තියෙන දෙවියන් වහන්සේගේ වැඩේට. කියන්න හැමෝම මාව කැඳවලා තිබෙන දෙවියන් වහන්සේගේ වැඩේට. ආමේන්. සමහර පීඩාවන් එද්දී එපා වෙනවා. අධෛර්යමත්කම් වගේ වට වෙනවා. අපි මිනිස්සුනේ මොනවද මේ ස්වාමිනී කියලා. දැන් නෙහෙමියා නැවත රස්සාවට ගියේ නැහැ. සමහරු ගොඩක් ආකාරව ප්‍රශ්නේදී සේවය අතහැරලා ජොබ් එකකට යනවා. පෞගේ කාලේ සමහර අය මම දුටුවා. ඉතින් ඔවුන්ට ප්‍රශ්න ගැටලු ආපු වෙලාවේ මොනවද කරේ කරගන්න දෙයක් නැහැ. දේව සේවය අතහැරලා දාලා රස්සාවකට ගිහිල්ලා. සමහරලා පුද්ගලික ප්‍රශ්න සමහරලාවේ මේ සේවාවන් වල ගැටලු. විවිධ ප්‍රශ්න විවිධාකාරයි. හැබැයි කොහෙන් හරි ප්‍රශ්න එනවා. මිනිස්සු හිර කරන්න යකා කොහෙන් හරි බාධා කරන්න උත්සාහ කරනවා. ඉතින් සමහරු මොකද කරේ? ඒවා දරා ගන්න බැරි තැන්වල ඕන එකක් කරගන්න කියලා ඔක්කොටම බාර දීලා ගිහලා රස්සාවක් කරන් ඉන්නවා. ඉතින් අපි ගිහලා අහනකොට කියන අනේ පාසත් තේරුම් නැහැ. මේ අපි ආවේ මිනිසුන්ට සේවය කරන්න දේව රාජ්‍ය ගොඩනගන්න. ඉතින් මිනිස්සුම අපිට එක බාධා කරනවා ඔන්න ඔහේ කරගත්තා වෙයි කියලා මම අතහැරලා ආවා කියලා. මට එක සැරයක් කොළඹින් එක්කෙනෙක් හම්බ වුණා. ඒ මනුස්සයාට සභාවේ එක සෙට් එකක් එකතු වෙලා සේවය කරන්න දීලම නැහැ. එයා ඇවිල්ලා හිටියා මීටින් එකකට. ඉතින් යා මේ පාස්ටර් කියනකොටත් කැමති නැහැ. මම පාස්ටර් කෙනෙක් නෙමෙයි මට බ්‍රදර් කියලා කතා කරන්න. මොකද මට සෙනගක් නැහැ මං ඉන්ඩිරෙක්ට් වෙන්න බැටළුවේ ඉන්න එපයි. මට එක බැටළුවෙක්වත් බෑ. මට බ්‍රදර් කියලා කතා කරන්න. මේ මන්ට සහෝදරයා කියලා කියන මම පාස්ටර් කෙනෙක් නෙමෙයි. මං කිව්වා ඔබ හිටපු පාස්ටර් කෙනෙක්ද කියලා. ඊට පස්සේ පොඩ්ඩක් විස්තර කතා කරද්දි කිව්වා ඔව් පාස්ටර් මට කරන්න ඉඩ දුන්නෙම නැහැ. මං ඔක්කොම අතහැරලා දැම්මා. මම රස්සාව කරන් පාඩුවේ මගේ පවුල ජීවත් කරන් ඉන්නවයි කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න එනකොට මිනිස්සුන්ගේ මානසික තත්ත්වය කලකිරෙනවා. අධෛර්යමත් වෙනවා. හැබැයි අපි දකිනවා නෙහෙමියා සම්බන්ධව අපිට ලොකු ධෛර්යයක් නෙහෙමියා අපිට ප්‍රශ්න එද්දී අපිට ගැටලු එද්දී අපිට ශක්තිමත් ඉදිරියට යන්න නෙහෙමියාගේ ක්‍රියාකාරීත්වය අපිට ලොකු ධෛර්යයක් ගේනවා. අපි බලමු නෙහෙමියා දෙවෙනි පරිච්ඡේදයේ නෙහෙමියා 4 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තියේ ඉඳලා නමුත් අපි අපේ දෙවියන් වහන්සේට යාඥා කොට 8 වෙනි වගන්තිය කියවලා 9 කියවමු. ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්නට එක්ව කුමන්ත්‍රණය කළෝය. දැන් සෙට් එකක් එකතු වෙලා කුමන්ත්‍රණය කරනවා වියවුලක් ඇති කරන්න මෙතන. ප්‍රශ්නයක් ඇති කරන්න.
ගැටලුවක් ඇති කරන්න. දැන් නෙහෙමියා ලස්සනට මේ වැඩේ කරගෙන යනවා. උට ගැටලු බාධා එන්නේ නැති ඕ සියල්ල සමතේකටපත් කරගෙන විසඳගෙන ලස්සනට කරගෙන යනවා වැඩේ. ඒකට උදව් කරන්න ඕනනේ. ඒ වෙනුවට සෙට් එකක් එකතු වෙලා මොනවද කරන්නේ? මොනවා කරා කියලාද කියන්නේ? 8 වෙනි වගන්තියේ එහි වියවුලක් හට වියවුලක්. කියන්නේ එකිනෙක කෙනා නිකන් අරක කියලා මේක කියලා හිත කඩලා මනස කඩලා අනවශ්‍ය දේවල් ප්‍රකාශ කරලා කේලම් කියලා එක එක්කෙනාව අවුල් කරන්න මේ සෙට් එක උත්සාහ කරා. එක එක්කෙනාව අල්ල ගන්න හොරෙන් ගිහලා කතා කරේ මේනවා. තමසි දන්න කියන. තව එක්කෙනා ඒ මේනවා කියනවා. අවුල් කරන්න අවුල් ජාලාවක් කරන්න සෙට් එකක් ක්‍රියාත්මක වුණා. ඔවුන් කුමන්ත්‍රණය කළා කියලා කියනවා. 9 වෙනි වගන්තිය කියනවා නමුත් අපි අපේ දෙවියන් වහන්සේට යාඥා කොට ඔවුන් නිසා රෑදාවල් ඔවුන්ට විරුද්ධව මුර තැබීමුව. නෙහෙමියා මොනවද කළේ? මේක දැනගත්තාම නෙහෙමියා සන්නද්ධ වෙනවා. ඔව් අධෛර්ය වෙන්නේ නැහැ. දැන් ඔහුට තිබුණානේ කියන්න අනේ මේව අතහැරලා දාමුවනේ මොනවද මේ මං පාඩුවේ ගිහිල්ලා මං අර රජතුමාගේ විශ්වාසය දිනාගෙන හොඳ සේවයක් කරගෙන රජතුමා ගාව හිටියා. මට හොඳ වැටුපක් හම්බුණා මාව හොඳට පිළිගත්තා නේද? මගේ දරු පවුලත් එක්ක මම මේ රටේ මට හොඳට ඉන්න පුළුවන්. මං රට ගිහිල්ලා මට එතන හොඳට රසාව කරලා ඉන්න පුළුවන්. හැබැයි මේ එහෙම කරේ නැහැ. මේ මොන ගැටලු ආවත් මේ මොන ප්‍රශ්න ආවත් මේ මොනවද කරේ? දෙවියන් වහන්සේට යාඥා කළා. ආමේන්. ආමේන්. එන ඔබේ ගැටලු ප්‍රශ්න ඉදිරියේ ඔබ මොනවද කරන්න ඕනේ? ඔබ යාඥා කරන්න ඕනේ. ඒ තමයි වැදගත්. දැන් ගොඩක් අය කරන්නේ යාඥා කරගෙන අතාරින්න. ප්‍රශ්නේ එනකොටම නිදා ගන්නවා. යාඥා කරන්නේ. මට වැඩ නැහැ එක දෙයක්වත් මට ඕනේ නැහැ කියලා කියනවා. ෆේල්. යාඥා කරන්න පටන් අරගත්තා. ඔවුන් නිසා රෑදාවල් ඔවුන්ට විරුද්ධව මුර තැබුවා. ඒ වගේම සිකියුරිටි ගාඩ්ස්ලා දැම්මා මේ පවුර හදන එක කඩයි මේ උන් රෑ වෙලා ඇවිල්ලා කියලා. මොකද හිවලෙක් නැග්ගත් වැටෙනවා කියලා නේ කිව්වේ. ඒ නිසා මේ මිනිස්සු පවුර බිම දාලා නරියෙක් ගෙනල්ලා තියලා කිය මූ නැගලා තමයි වැටුනේ කියලා. සාක්ෂි තියයි ගෙනල්ලා. නරියෙක්ව ගෙනල්ලා දාලා. ඉතින් ඒ නිසා නෙහෙමියා මොකද කළේ? සිකියුරිටි ගාඩ් එකක් දැම්මා. එළිය වෙනකන් කිව්වා ඕගොල්ලෝ බලා ගන්න මේ හදපු පැත්තට කවුරු හරි ආවොත් එහෙම ඕගොල්ලෝ මොන හරි කරන්න කියලා. දැම්ම මුරකාරයෝ ටිකක් දැම්මා. මොකද සතුරා ඉන්නවනේ ඒ නිසා අවදියෙන් ඉන්නේ. ඒක තමයි පේදුරුතුමා කියන්නේ සිහියතුව අවදියෙන් ඉන්නේ. ඉතින් නෙහෙමියා අවදියෙන් හිටියා. මොකද පවුර කඩලා නරියෙක් ගෙනලා දායි කියලා. ඉතින් මේ ඒ වගේම අපි බලමු වගන්ති 5ක් විතර තියෙනවා මෙතන. හැබැයි අපි කියවන්න ඕනේ. ඒක 4:16 ඉඳලා 23 දක්වා මේ ගොල්ලන්ගේ කැපවීම බලන්න. මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණාව සඳහා නෙහෙමියාගේ කැපවීම හා සෙනගගේ කැපවීම ඉතා උච්ච තැනක තිබුණා. අපි බලමු මොනවද උන් කළේ කියලා. මේ සේවය වෙනුවෙන්. එතෙන් පටන් දැන් ඔබ කියවන්නට ඕන නෙහෙමියා 4:16 ඉඳලා 23 දක්වා. එතෙන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩේ යෙදී සිටියෝය. කොටසක් හෙල්ලද පලිස්ද දුනුද යුද්ධ සැට්ටද රැගෙන ගියෝය. අධිපතියෝද මුළු යුදා වංශයට පස්සෙන් සිටියෝය. පවුර ගොඩනගන්නෝද බරගෙන යන්නෝද තුමූම බර පටවාගෙන එක අතකින් වැඩ කරමින් අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ. ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැගුවෝය. දැන් මේගොල්ලෝ සන්නද්ධ වෙලා වැඩේ කරන්න පටන් අරගත්තා. දැන් හදිස්සි අරගොල්ලෝ සතුරු හමුදාවක් අරගෙන ඇවිල්ලා මේ වැඩේට බාධා කළොත් කියලා මේගොල්ලෝ ගොඩ නගන අය ඉනේ කඩුවක් තියන් තමයි වැඩ කරේ. සමහර අය එක අතකින් වැඩ කරන අනිත් අතේ ආයුධයක් තියෙනවා. හරි පුදුමයි මේගොල්ලෝගේ ක්‍රියාව. ඒ කියන්නේ මෙයාලට ඕන වුණා දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න. මොකද ඒක තමයි දර්ශනය. ඒක තමයි දෙවියන් වහන්සේ දුන්න දර්ශනය. ඒක නිම කරන්න ඕන. ඒක නිම කරන්නේ නැත්නම් එයාට නිින්ද යන්නේ නැහැ. ඒක ලේවල තියෙනවා. ලේ කකියනවා. මම දෙවියන් වහන්සේගේ වැඩේට තෝරාගත්ත මිනිහෙක්. හැමෝම කියන්නේ මම දෙවියන් වහන්සේගේ වැඩේට තෝරාගත්ත මිනිහෙක්. ආමෙන්. ඒක ලේවලින් තියෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වැඩේ සාර්ථකත්වයේ උදෙසා ඔබ තෝරන් තියෙන්නේ. ආමෙන්. කියුමු අපි. හොරණෑ පිබින්නා මා ළඟ සිටියේය. මම උත්තමයන්ටත් මුලාදෑනින්ටත් ඉතිරි මිනිසුන්ටත් කතා කොට මේ වැඩේ මහත්ය. මේ නෙහිමියා කියනවා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේක ලොකු වැඩක් අපි කරන්නේ. ඔබ යෙරුසලමට ගිහිල්ලා බැලුවොත් ඒ පවුරේ විශාලත්වය ඒ වැඩේ
හව් නිකම් මේ ඔබේ ඉඩම වටේට තාප්පයක් දානවා වගේ වැඩක් නෙමෙයි මේක. රයිට්? මේක විශාල වැඩක්. මම හිතන්නේ පවුර වටේ යන්න කිලෝමීටර් 7ක් විතර තියෙනවා. මේක විශාල වැඩක්. ලොකු පවුරක්, ලොකු තාප්පයක්. ලොකු වැඩක්. දැන් නෙහිමියා කියන මේක විශාල වැඩක්. රයිට්? කියන්නේ මේ වැඩේ මහත්ය විශාලය. අපි පවුර පිට විසිරි එකිනෙකාගෙන් දුරව සිටිමුව. යම් තැනකින් නුඹලාට හොරණෑ ශබ්දයේ ඇසේද එහි අප ළඟට රැස් වෙන්න. අපේ දෙවියන් වහන්සේ අපෝ දෙසා සටන් කරන සේකයි කීමි. දැන් බලන්න මේක පොඩ හිතන්න. දැන් මේගොල්ලෝ පවුර ගොඩනගන වැඩේනේ නියැලෙන්නේ. ඒතර ඔයගොල්ලන්ගේ මනස තියෙන්න ඕන මේ පවුරත් එක්කනේ. මේ වැඩේ හරියට කරන්න. දැන් ගලක් තිබ්බට පස්සේ ඒකේ ලෙවල් එක බලන්න නේද? දැන් අර ළඹ කැටේ දාලා නේ බලන්නේ ලෙවල්ද කියලා නේද? දැන් මේ පවුර නියම නියට හදලා තියෙන නිකන් ගලක් එහෙම් පැනලා මෙහෙම් පැනලා මේ අපේ තාපෝ බිත්තිය වගේ නෙමෙයි. හරිද? මේක ලස්සනට හොඳට තියෙනවා. එතකොට දැන් මේ බාසුන් නැහැලකට මේ වැඩ කරන අයගේ අවධානය මේ වැඩේ කෙරෙහි තියෙන්න ඕනනේ. හැබැයි යකා මොකද කළේ? මේගොල්ලෝගේ මනස කැළඹුවා. දැන් මේගොල්ලෝ වැඩ කරන ගමන් මේගොල්ලොන්ට ඇති වුණා යුද මානසික තත්ත්වයක්. මොකද්ද? යුද මානසික තත්ත්වය. ඕක තමයි අපිට තියෙන්න ඕනේ. අපි විශේෂයෙන් මේ දේව සේවය කරද්දී අපි ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ වැඩ කරගෙන ඉද්දී අපිට තියෙන්න ඕන අපට විරුද්ධව සටනක් තියනවා කියන මානසික තත්ත්වය. අපිට සටන අමතක කරන්න බෑ. ළඟ එක්කෙනාට කියන ඔයා සටන අමතක කරන්න එපා. ආමෙන්. යුද මානසික තත්ත්වයක්. දැන් මේගොල්ලෝ වැඩ කරනවා ආයුධ ළඟ තියාගෙන. දැන් ආයුධ ඕනේ මේසන් නැන්දයි මේ මොකක්ද අර මනිස්ලල් මොනද බාසුන් නැහැ කියන්නේ මට්ටන් ලීයි ළඹ කැටෙයි. දැන් ඌවනේ ඕනේ ආයුධ. හැබැයි මේගොල්ලෝ කඩු තියන් ඉන්නේ. දැන් ඔයා කඩු තියන් වැඩ කරලා තියෙනවද කවදාද? අපි දන්නවා කිනිස්සක් ගහන් දැලිපියක් කර තියෙනවනේ සාක්කුවේ. දැන් අපි දෙවියන් වහන්සේගේ වැඩේ කරනකොට අපිට යුද මානසික තත්ත්වයක් අවශ්‍යයි. ඒකයි මේ කියන්නේ. මොකද සතුරෝ ඉන්නවා. සතුරෝ කියන්නේ මේ මිනිස්සු නෙවෙයි. යක්ෂාත්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යුද මානසික තත්ත්වයක් තියෙන්නට ඕන. දැන් මේගොල්ලෝ වැඩ කරනකොට මේගොල්ලෝ බැලුවා එහෙන් මේ කොහෙන්ද සතුරෝ එන්නේ කියලා. ඒක තමයි පේදුරුතුමා කියන්නේ. සිහියතු අවදි වෙඳින්න. නුඹලාගේ විරුද්ධකාරී යක්ෂයා කාවද ගිලින්නේ කියලා ඔබම ඇවිදිනවා. ඒ නිසා ඔබ අවදියෙන් ඉන්න. අවදීන් ඉන්න මොන පැත්තෙන්ද මේ යක්ෂාත්ම ඔබට ෆයිට් කරන්නේ? මේගොල්ලෝ දෙවියන් වහන්සේගේ සේවය කරන ගමන් ඒගොල්ලෝ යුද මානසික තත්ත්වක හිටියා. මොන වෙලාවක හරි යුද්ධයක් ආවත ඉස්සල ඒක කරන්න ඕනේ. සතුරා පරාජය කරලා නැවත ගොඩන ගන්න ඕනේ. ඒ නිසා මේගොල්ලෝ නෙහෙමියා කිව්වා අපි හොරණෑවක් යම් තැනකින් හඬක් ඇහුනොත් සෙට් එකම එතෙන්ට එන්න. මොකද සතුරෝ ඇවිල්ලා. ඔව් අපි ඉස්සල මේ යුද්ධය කරලා ඉන්න ඕනේ. ඒ වගේ මේගොල්ලෝගේ මානසික තත්ත්වය මොන වගේද කියලා හිතන්න. දැන් දෙවියන් වහන්සේගේ සේවය කරන මිනිහෙක්ගේ මානසික තත්ත්වය මොන වගේද? එයා දෙවියන් වහන්සේගේ සේවය දෙන්නට ඕනේ. මිනිස්සු හමු වෙන්නට ඕනේ. ඒගොල්ලන්ට යාඥා කරන්නට ඕනේ. යක්ෂය දුරු කරන්නට ඕනේ. රෝගීන් ඉවීම මැදහත් වන්නට ඕනේ. කසාද බඳින්න ඕනේ. මලකේවල් කරලා දෙන්නට ඕනේ. පෞල් ප්‍රශ්න විසඳන්නට ඕනේ. හාව්. මේ අපිට නෙහෙමියා කියවන්න පුළුවන් ලස්සනට. බයිබල් ස්කූල් එකේ වාඩිලා ඉඳ ගන්නත් පුළුවන්. හැබැයි මේ නෙහෙමියා හිටපු මනස අපිට දැනෙනවා අපි සේවය කරද්දී. මේක දැනෙනවා. ඉතින් මේගොල්ලෝ හොඳ දෙයක් කරන්නේ. යෙරුසලමේ පවුර හදනවා. දැන් මේගොල්ලෝට තව අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. යුද්ධයක් කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ යුද්ධයක් ඉද දන්නේ නැහැ. යුද මානසික තත්ත්වය. ඒ නිසා කඩුවක් ඉනේ ගාගෙන ඒ කියන්නේ මේගොල්ලෝ සන්නද්ධ වෙලා හිටියා. හොරණෑව පිම්බරන් එන්න කියලා කිව්වා. ඉතින් මේගොල්ලෝ කොච්චර අවදියෙන් ඉන්නවද? කාරණා දෙකක් ඔළුවේ. එකක් සේවය, අනිත් එක යුද්ධය. ඒ වෙනද මෙතන කියන්නේ පොඩක් කියමු බලන්න. මෙසේ වැඩයේදී සිටීමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝ. මෙන්න බලන්න කැපවීම. මට මේක තව ඔබට කියන්න ඕනුනේ. එක සෙට් එකක් අලුයම වේලේ ඉඳලා තරු පේනකම් කියන්නේ මේ තරු පේනකම් කියන්නේ කතා දෙකක් තියෙනවනේ. හරිද? එහෙම නෙවෙයි. මේ මෙතන කියන්නේ තරු පේනවා කියලා කියන්නේ අර කරුවල වැටිලා ආකාශයේ තරු පේන වෙලාව. නැත්නම් සමහරු කියන ප්‍රශ්න එනකොට තරු පේනකම් කියලා එහෙම නෙමෙයි. හරිද? තරු පේන්න සමහරු කියන මම තරු පේන්න ගුටියක් කෑවා කියලා. එහෙම නෙමෙයි මේ. දැන් මේ සෙට් එකේ කැපවීම මොන වගේද? ඒගොල්ලෝ පාන්දර නැගිටිනවා. පාන්දර 4ට 5ට නැගිටලා වැඩ කරන්න පටන් අර ගන්නවා. ඒගොල්ලෝ කීය වෙනකම් වැඩ කරනවද?
කියන්නේ ඉර සම්පූර්ණම බැහැලා ගිහිල්ලා අර ඉරේ ආලෝකය ග්‍රහලෝක වලට වැටලා තාරකාවක් මෙන් පේන තුරු. ඉතින් කොච්චර කරවල වැටෙන්න ඕනද තරු පේන්න? 6:00ට තරු පේනවද? නැහැ. සාමාන්‍යයෙන් 7:00 8 විතර වෙද්දි නියමට මෙයි කරවලනේ. අනිවා 6:00 7 වෙන්නම ඕන තරු පේන්න. ඒතර පාන්දර නැගිට මිනිස්සු නේ පැය 12කට වැඩිය නේද? පැය 13ක් 14ක් මේ මිනිස්සු වැඩ කරනවා. ඊටත් වැඩි නේද? පාන්දර 5 ඉඳලා හවස 5ටම පැය 12යි. හරිද? පැය 15ක් විතර මේ මිනිස්සු මේ පවුර හදන වැඩේ නියැලිලා හිටියා. කොහොම කැපවීමක්ද කියන්නේ? එම කාලයේ මම සෙනගට තවත් කතා කොට රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩ කරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමග රාත්‍රියේ යෙරුසලමේ සිටීවයි කීවෙමි. ඒ කියන්නේ මේගොල්ලෝ ගෙදර ගියේ නැහැ. රැත් හිටියා එතන. පවුර ගාව ඔය අටාලයක් ගහගෙන උතන තමයි කාලා බීලා හිටියේ. ඒ ලොකු ප්‍රශ්නයක් නේ මේක. මේක හදනකොට මේ විරුද්ධවාදීන් සෙට් එකකුත් නැගිටලා. දැන් සතුරු හමුදාවට මුහුණ දෙන්නත් ඕනේ. ඒ යුද්ධ කරන්නත් බලාගෙන ඉන්නට ඕනේ. පවුර හදන්නත් ඕනේ. හැබැයි කිසිවෙක් අධෛර්ය වුණේ නැහැ. අපි කියමු ආමේන් කියලා. මේ නෙහෙමියත් එක්ක හිටියා වූ එක මිනිහෙක් අධෛර්ය වුණේ නැහැ. හැමෝම එක වගේ නෙහෙමියාට ශක්තිය දුන්නා. අපි කරමු. කවුරුත් කියන්නේ එක්ස්කියුස් මී නෙහෙමියා වයිෆ් කිව්ව පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා. ගෙදර වැඩ ටිකක් පොඩ්ඩක් බලලා යන්නේ. නෑ කවුරුත් ඇහුවේ නෑ. කිසිම කෙනෙක් නිවාඩු ගත්තේ නෑ. එකා වගේ ඔක්කොම වැඩ කරන්න පටන් අරගත්තා. ඉතින් වැඩේ යනවා ලස්සනට. විරුද්ධවාදීනුත් නිකන් හිටියේ නෑ. උණුත් ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තා. සතුරු ක්‍රියාව දිගටම පැවතුණා. හරිද? නමුත් මේගොල්ලන්ගේ වැඩේ කරගෙන හිටියා. කාලය අවසන් වීගෙන යන නිසා මම ඉක්මනට ඉදිරි කොටස අවසන් කරන්නම්. ඒ නිසා මේ නොයෙකුත් ආකාරයෙන් ඔබගේ ආත්මික ජීවිතේ ඔබ හිතන්න බෑ යක්ෂාත්මේ දුරු වුණාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා නැහැ. ඒ අන්ධකාර ආත්ම ඔබේ ජීවිතේ මරණය දක්වා රයිට් ඔබ මේ පොළවෙන් ස්වාමීන් වහන්සේගේ රාජධානියට යන දවස දක්වා යකා උත්සාහ කරන්නේ ඔබට බාධා කරන්න. ඒ නිසා මේ සටන ඔබ නෑ කියලා බෙහිත හදාගන්න එපා. සටන කියනවා ඒ නිසා යුද මානසික තත්ත්වෙන් ඉන්න අවශ්‍යයි. හැමෝම කියන්නේ යුද මානසික තත්ත්වෙන් ඉන්න අවශ්‍යයි. ඒ කියන්නේ සාතන් නිතරම සටන් කරන්න උත්සාහ කරගෙන ඉන්නවා. ඒ නිසා මේ ලෞකික මාර්ගවලින් බාධා කරන්න උත්සාහ කරලා ඊට පස්සේ සතුරා උත්සාහ කරනවා ආත්මික මාර්ගවලින් බාධා කරන්න. ඒ කියන්නේ වැරදි ඉගැන්වීම් වලට මිනිස්සු ගෙනියනවා. වැරදි ව්‍යාජ ධර්මයන් මිනිස්සුන්ගේ ඔළුව වලට යක්ෂයා දානවා. සැබෑ ඉගැන්වීම තුළ ඉන්න බැරිව අයින් වෙන විට ව්‍යාජ ධර්මයන් වලට මිනිස්සු අහු වෙනවා. ඒ නිසා මේ ලෞකික මාර්ගවලින් ඔබව බාධා කරන්න බැරි වුණාම යක්ෂයා උත්සාහ කරනවා ව්‍යාජ ධර්ම ඔබේ ඔළුවට දාලා ආත්මික මාර්ගවලින් ප්‍රශ්න ඇති කරන්න. ඒ නිසා මේගොල්ලෝ බැලුවා මේ විරුද්ධවාදීන්ගේ උපායක්. දැන් මේගොල්ලෝ හූ කියලා බැලුවා, බැනලා බැලුවා, තරහ අරගෙන කෑ ගහලා බැලුවා, නිନ୍ଦා අපහාස කරලා බැලුවා, එක එක්කනට හොරෙන් ගිහිල්ලා කුමන්ත්‍රණ කරලා වියවුල් කරන්න උත්සාහ කළා. ෆේල් වුණා. ෆේල්. ඒ හැම උත්සාහයක්ම ෆේල්. දැන් මේ සෙට් එක බැලුවා මොනවද කරන්න තියෙන්නේ? අපි කෙලින්ම දැන් මේ නායකයෙක් එක තමයි පොරල්ලන්නේ. ඒක අනිත් එක. දැන් අර යෙරුසලමේ පවුර හදන සාමාන්‍ය මිනිසුන්ට විරුද්ධව ටොබියා සම්ප්ලාට් වගේ කට්ටිය වැඩ කළේ නැහැ. දැන් මෙතන කෙලින්ම මේ පොරබැදීම තිබේ කාත් එක්කද? අපි කතාවට කිව්වොත් ගේම ඉල්ලුවේ කාගෙන්ද? නෙහෙමියාගෙන්. නායකයෙක් එක්ක තමයි පොරබදින්න ගත්තේ. මේක තමයි යක්ෂයාගේ ක්‍රමය. නායකයා වටන්න. මොකද එයා වැටුණා නම් ඔක්කොම ඉවරයි. අනිත් මිනිස්සු විසිරලා යනවා. අර එඬේරාට පහර දීපන්න එවිට බැටළුව විසිරෙනවද කියලා ලියලා තියෙන්නේ. එතකොට සාතනික ට්‍රයි එක තමයි නෙහෙමියාව අධෛර්ය කරන එක. ඉතින් නායකයාට විරුද්ධව තමයි දැන් වැඩේ යන්නේ. මේකල බැලුවා හැමතැනම බැලුවා අර කරලා මේක කරලා ඒ කරලා දැන් කාලයත් එක්ක ට්‍රයි කරනවා මොකක් හරි අවුල් කරන්න බැරි වුණා. වැඩේ යනවා. ඊට පස්සේ බැලුවා අපි මෙහෙම වැඩක් කරමු. මොකද නෙහෙමියා දෙවියන් වහන්සේට බයයිනේ. ඔන්න පොයින්ට් එකක්. හරිද? නෙහෙමියා දෙවියන් වහන්සේට බයයිනේ. ඒ හින්දා මේ වැඩේට අපි දැන් එහෙම නිකන් ආරම්භයෙන් මේ කියලා හරියන්නේ නැහැ. අපි අල්ලගමු දේවදාසෙක්ව. නිකන් දේවදාසෙක් වෙලත් බෑ. ටිකක් මේ මොන හරි ආලේපයේ බලය මොන හරි තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ නිසා අපි අල්ලගමු අනාගත වාක්‍ය කියන දේවදාසෙක්ව. එදා වුණු සිද්ධිය මේක. හරිද? ඒ නිසා මේගොල්ලෝ මොනවද කරේ? දන්නවද? මේගොල්ලෝ ගිහිල්ලා අල්ලගත්තා ප්‍රොපේතවරයෙක්ව.
ප්‍රොපොයිතේරේ කල්ලන් ගියා මල්ලි මෙහෙන්න. මේ දවස්වලට අමාරු වෙන්නේ යන්නේ. ඈ කැම බී මෙහෙම කොහොමද? හරිද? අමාරු නේද? එන්නකෝ මේ එන්නකෝ පොඩ එන්න දෙකක් බීලා යන්න කියලා මිනිහාව සෙට් කරගෙන සල්ලි දුන්නා. මොනවද දුන්නේ? සල්ලි දුන්නා. සල්ලි දීලා ඔක්කොම කියලා ඔක්කොම කරලා ඉවරලා ඉතින් දැන් සේවකයාට මාර හැපි මේ මිනිහ හරිය අමාරුවෙන් වේලක් කර වේලක් කාගෙන සේවය කරන් හිටු මිනිහා. දැන් මිනිහට කෝටි ගාණක් අතර හම්බුණා. සල්ලි ටිකක් හම්බුණා අතර. ඉතින් මෙයා මොනවද ඇහුවේ? ටොබි අයියා. ඉතින් මේ මට මෙච්චර උදව් කරලා මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ටොබියා කියන ඔච්චර දෙයක් කරන්නේ නැහැ. උඹ ගිහිල්ලා අර නෙහිමියාට පොඩි බොරු අනාගත වාක්‍යයක් කියපන්. ඒක විතරයි මල්ලි උඹ කරන්න ඕන. ආව් දෙන්න වැඩි. ඇයි සල්ලි හම්බෙලානේ දැන්. මේ සල්ලි වලට ගන්න පුළුවන් සේවකයොත් ඉන්නවා. හරිද? හැබැයි සමහරුන්ව සල්ලි වලට යට කරගන්න බෑ. ඒක මතක තියාගන්න ඕනේ. දැන් සල්ලි වලට ගත්තා මේගොල්ලෝ මේ කාවද? සේවකයෙක්ව. අමාරුවෙන් ඉන්න දුෂ්කර අමාරුවෙන් අපහසුවෙන් ඉන්න සේවකයෙක්ව හම්බුණා ගිහිල්ලා සල්ලි ටිකක් දුන්නා. ඔයා ඇවිල්ලා මේ වැඩේ කරන්න කියලා කිව්වා. ඉතින් මේ අනාගත වක්තුරුව ගෙන ගන්නවා. අපි බලනවා ඊගාව උපක්‍රමය මෙන්න මේකයි. ඊගාව උපක්‍රමය බොරු අනාගත වාක්‍යයක් කියලා නෙහිමියාගේ වැඩේට බාධා කරන එක. රයිට්? ඉතින් අපි බලමු නෙහිමියා 6:12-13. පසුව මම විභාග කර දෙවියන් වහන්සේ ඔහු එව්වා නොව. දැන් මේ අපිට ඔක්කොම කියවන්න බෑ. දැන් මොනවද කරේ? අර බොරු අනාගත වාක්‍ය කියපු දේව මිනිහෙක්ව මේ නෙහිමියා වෙතට එවලා ඔහු කිව්වා මේ පවුර හදන්න එපා. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. ඒ වගේ මේ ලොකු ප්‍රශ්නයක් උඹට වෙන්න යනවා. එඳා මේ සේවය අතාරපන් කියලා මේ දෙවියන් වහන්සේ කියන විදියට අනාගත වාක්‍ය කියන්න ගත්තා. කොහොමද වැඩේ? සටන භයානකයිනේ. අහරින් මේ ප්‍රශ්න දාලා බැලුවා. බැරි වුණාම දේවදාසයේ කරහා විරුද්ධකම් පාන්න පටන් අරගත්තා. ඒ නැත්තම් නෙහිමියාව අල්ලගන්න බෑ. ඒ නිසා අල්ලගත්තා දේවදාසයෙක්ව ගිහිල්ලා. එයාට සල්ලි දුන්නා. ඒ ඇවිල්ලා මේගොල්ලෝ බොරු අනාගත වාක්‍ය කියන්න අරගත්තා. ඊට පස්සේ නෙහිමියා දෙවියන් වහන්සේට යාඥාවෙන් ඉන්න මිනිහානේ. නෙහිමියාට දෙවියන් වහන්සේ ඉලිදරව කරන්න අරගත්තා. මොකද්ද මේ වෙන වැඩේ කියලා. මොකද යුද මානසික தත්ත්ව නිසා නෙහිමියා බොහොම කල්පනාවෙන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා. නෙහිමියා යාඥා කරන් ඉන්නකොට එයාට දෙවියන් වහන්සේ මඟ පෙන්නවා මේක වෙන්නේ මෙහෙමයි. මේ දේවදාසයාට දෙවියන් වහන්සේ ඉලිදරව කරලා කතා කරනව නෙවෙයි. මේ දේවදාසයා කතා කරන්නේ සල්ලි වලට. දැන් මේක ලස්සනට කියනවා මෙතන කියන්නේ. පසුව මම විභාග කර ඒ කියන්නේ මේ හෙව්වා. මේ මිනිහා මොනවද මේ වෙලා කිව්වේ? දේවචනේ කියනවා මේ ඔබට යම් අනාගත වාක්‍යයක් කිව්වොත් ඒක දෙවියන් වහන්සේගෙන්ද කියලා විභාග කරලා බලන්න කියලා. විභාග කරනවා කියන්නේ මේ ඒක වැරදි වැටහීමකට එන්න ඒවා විභාග කරනවා කියන්නේ හොයලා බලන්න කියන එක. නේද? මම හිතන් පේදුරුතුමා කියන ඔබට යම් අනාගත වාක්‍යයක් ඉලිදරව්වක් ආපුවම මේක දෙවියන් වහන්සේගෙන්ද කියලා විභාග කරලා බලන්න. දෙවියන් වහන්සේගේ ආත්මය තියෙනවා නම් ඒක විභාග කරලා බලන්න පුළුවන්. යම් ඉගැන්වීම් වෙනකොට මේවා දෙවියන් වහන්සේගෙන්ද කියලා. දැන් මේ දේවදාසයා අනිත් එක. දැන් මම මෙහෙම පැත්තකුත් දැක්කා. දැන් මෙයා දේවදාසයෙක් නෙමේ සල්ලි අරගෙන බොරු අනාගත වාක්‍ය කියන්න ආවේ. දැන් මේ දේවදාසයාට තිබ්බනේ මේ සම්පලාට ටොබියා ඇවිල්ලා මල්ලි මෙහෙනවා තමුසි ගිහිල්ලා අර යෙරුසලමේ පෞර හදරන විරුද්ධව අනාගත වාක්‍ය කියන ඕක නවත්තන්න ඕනේ මල්ලි. තමුසි එනවා මේ කියනවා කියද්දි මෙයා දේවදාසයෙක් නම් මේ මිනිහට තිබ්බනේ ටොබියාට කියන්නේ ඒ උඹලා මේ මොනවද කරන්නේ? මම රොටි කෑල්ලක් අහලා ජීවත් වෙන උඹලගේ සල්ලි මට එපා. හැබැයි මේ නෙහෙමියා කරන්නේ ওই දේව සේවයක්. දෙවියන් වහන්සේගේ පෞරණේ හදන්නේ හලෝ කියලා මේ දේවදාසයා අර සල්ලි දෙන්න එන මිනිහට කියන්න එපයි. හැබැයි ඒ දේවදාසයා මොනවද උනේ? මුදල් වලට යට වුණා. ඒ මිනිහටත් තේරුම් ගන්න බැරි වුණා මේ දේව සේවයක් නේ නෙහෙමියා කරන්න කියලා. ඉතින් ඒ මිනිහට මේ යෙරුසලම පවුර හදනවා. ඌවට ඉඩ දෙන්න බෑ. ඌව කඩන්න ඕන. ඌව බිඳින්න ඕනේ. එහෙම හරියන්නේ නැහැ. නෙහෙමියා කවුද? මම කරන්නම් වැඩේ කියලා. මම කියලා දෙවියන් වහන්සේ කියන වගේ මම ඇදලා දාන්නම්. මං වැඩේ බාර ගන්නම් කියලා ඒ කොන්ට්‍රැක්ට් එක මේ දේවදාසයා බාරගත්තා. දේව සේවයට බාධා කරන කොන්ට්‍රැක්ට් එක දේවදාසයෝ බාර ගන්නවද? මං අහන්නේ. මං කතා කරන්න. මං වැඩේ කරන්නම්. මං අනාගත වාක්‍ය කියන්න. මං වැඩේ බාර ගන්නම්. මා දේවදාසයෙක් නේ මං කරන්නම් උතන. පිස්සු දේවදාසිය. මේ දෙවියන් වහන්සේගේ සේවයට බාධා කරනවද දේවදාසියෙක් ඇවිල්ලා? මොවුන් දේවදාසියෝද? දෙවියන් වහන්සේගේ සේවයට බාධාවක් හැටියට මේ සම්පලාට ටොබියාට සපෝට් එක දෙනවා නම් එයා දේවදාසියාද? එයා කවුද? එයා යක්ෂයාගේ සේවකයා. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනැගෙන එක වළක්වනවා නම් එතන දේවදාසකමක් නෑ. එතන යක්ෂදාසකමක් තියෙන්නේ.
හැබැයි ප්‍රශ්නේ නෙහෙමියා මේක දැනගත්තා. නෙහෙමියා මොනවද කියන්නේ? දෙවියන් නෑ වහන්සේ 12. පසු මම විභාග කර මම හෙව්වා. හරි. දෙවියන් වහන්සේ ඔහු එව්වා නොව දෙවියන් වහන්සේ අනාගත වක්තුරු එව්වේ නෑ. ටෝබියාද සම්බලාද්ද ඔහුට අල්ලස් දුන් නිසා ඔහුට අල්ලස් දුන්න නිසා බ්‍රයිබ්ස් අල්ලස් බයිබලයේ කියනවා අල්ලස මිනිස්යාගේ ඇස අන්ධ කරනවා. සල්ලි දුන්නා. එහෙනම් ටොබියා සම්පලට් ගාව දැන් මේ කුමන්ත්‍රණ කාර්යය ගාව ඒක සල්ලි ටිකක් තිබිලා තියෙනවා. මිනිහට සල්ලි විදන් කරන ගත්තා. අර මිනිසයා ඒ සල්ලි වලට යට වුණා. මිනිහා ඇවිල්ලා බොරු අනාගත වාක්‍ය කිව්වා. නෙහෙමියා දැනගත්තා මේ දෙවියන් වහන්සේගෙන් ආපු මේ දේවදාසයා නෙමෙයි. මේ මිනිහා මේ සල්ලි වලට මට බොරු ඇවිල්ලා කියන්න ගත්තා කියලා. කියන්නේ. 13. ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ මා බය වී එසේ කර පව් කරන පිණිසත් එයින් මට නිඳා කිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතල කරන්නට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය. අන්න දැන් දැක්කා නේද මේ සම්පලාත් ටොබියාගේ අභිප්‍රාය? මේ නෙහෙමියාට විරුද්ධව මොකක් හරි දෙයක් හොයනවා. නෙහෙමියා මොකක් හරි වරදක් කරා කියලා ඔප්පු කරන්න හොයනවා ඔහුට නිඳා කරන්න. හරි ලස්සන ගේමක් යන්නේ. මොන හරි වරදක් හොයනවා. මොන හරි දෙයක් හොයනවා. වැරදක් හොයනවා. අර අවසානයේ අර මට මතකයි දානියෙල් පොතේ කියනවා දානියෙල්ට විරුද්ධව කිසිම වැරදක් තිබුණ නැහැ. දානියෙල්ව විනාශ කරන්න අවසානයේ මේ මිනිහා යාඥා කරන එක වැරදි කියලා තමයි මේ මොනවාද රජතුමාට කියලා කිව්වේ මේ පනතක් හැදුවා දින 30ක් යනකම් මේ රටේ කිසිම කෙනෙක් කිසිම දෙවි කෙනෙකුට යාඥා කරන්න බෑ. මේ මිනිහව සිංහ ගුහාවට දානවායි කියලා. අන්තිමට යාඥාවත් වැරදි කියලා කියන්න පටන් අරගත්තා. යාඥා කරන එකත්. අන්න ඒ වගේ වැරදි හොයන්න පටන් අරගත්තා. ඉතින් අර නිමක් නැහැ මේ යක්ෂාත්ම මිනිස්සු අල්ලපුවාම. නේද ඔබ දානියෙල් පොත කියවලා බලන්න දානියෙල්ට කිසිම වැරදක් තිබුණේ නැහැ. උතුම් ආත්මයක් මිනිහට තිබුණා. ඊට පස්සේ මිනිස්සු කියලා බැලුවා මේ දානියෙල් මොකද්ද කරන්නේ? උදේ හවස දෙවියන් වහන්සේට යාඥා කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ පනතක් ගෙනාවා. දින 30ක් යනකම් කිසිම දෙවි කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලුවොත් එයාව සිංහ ගුහාවට දාන්න ඕනි කියලා. ඉතින් දානියෙල් සත පහ කර ගණන් ගත්තේ නැහැ. යාඥා කළා. ඊට පස්සේ රජතුමාට කියලා ගත්තා කිව්වා අන්න අර දානියෙල් යාඥා කරනවා. එයාව සිංහ ගුහාවට දාන්න වුණා. ඒ නීතියට රජතුමා සංකරලා තිබෙන නිසා. අන්තිමට දානියෙල්ගේ යාඥාවේ වරදක් තමයි මේගොල්ලෝ හොයාගත්තේ. නමුත් දෙවියන් වහන්සේ සිංහයාගේ කටින් දානියෙල්ව ගලව ගත්තා. ඉතින් ඒ වගේ අපි දකිනවා මේ නෙහෙමියාට විරුද්ධව මොනවා හරි දෙයක් හොයන්න මේගොල්ලෝ try කරා. ඒකයි මෙතන කියන්නේ මට නිඳා කිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතල කරන්න කාරණා Tamanට ලැබෙන පිණිස මේගොල්ලෝ වැඩ කරා. නෙහෙමියා කියන මට විරුද්ධව නිඳා කරන්න මොකක් හරි දෙයක් මේගොල්ලෝ හෙව්වා. 14 වෙනි වගන්ති කියන මාගේ දෙවියන් වහන්සේ තොබියාද සම්පලාද්ද කළ මේ ක්‍රියාවල හැටියට ඔවුන්ගේ ප්‍රොපේතවරියෝ වූ නෝමාදියාද මා බය ගන්නට උත්සාහ කළානි ප්‍රොපේතවරුද සිහි කළ මැනව. තියා එකම දෙයයි කළේ යාඥා කළා. ස්වාමිනී මේ විරුද්ධව වැඩ කරන මේ අනාගත වාක්‍ය කියන මේ සෙට් එක ඔබ වහන්සේ සිහි කරන්න. මම යාඥාවෙන් හිටියා. 6:19 කියන බය ගන්නවන්න ලියුම් එව්වා කියලා. දැන් නම් ලියුම් නෙමෙයි තියෙන්නේ දැන් තියෙන WhatsApp. දැන් තියෙන SMS. හරිද? දැන් බලන්න මේ 19 වෙනි වගන්ති කියන්න බෑ. තවද ඔහුගේ හොඳ ක්‍රියා ගැන 19 දෙවෙනි කොටස කියන්නේ. මාගේ වචනද ඔහුට දැන් වූය. ටෝබියාද මා බය ගන්නවන්ට ලියුම් එවීය. පුළුවන් තරම් try කරා. බය ගන්නවන්න ලියුම් එවුවා. දැන් අද කාලේ වගේ නම් කෙලින්ම දානවා WhatsApp. අඩු නාත්තම් පවුර හදන එක. voice message එකක් දාන්න පුළුවන්. හරි පුළුවන් තරම් දේවල් කරා. නමුත් ඔවුන් ෆේල් වුණා. නෙහෙමියා පවුර දින 52කින් සාදා නිම කරනවා. හලෙලූයා. අපි බලමු අවසාන කොටස 6:15 ඉක්මනට කියන්නේ. පවුර වනාහි 52 දවසකින් එලුල් මාසයේ 25 වෙනිදා තීන්දුව විය. වව් ඔබ දැක්කොත් අඩි 10ක් හදන්න බෑ දවස් 50කින්. ඒ කියන්නේ මාස එකමාරක් විතර කාලයකින් අඩි 10ක් හදන්න බැරුව මේ පවුර දැක්කොත්. හැබැයි මේගොල්ලෝ දවස් 52යි පවුර හදලා ඉවරුණා. මේක හාස්කමක්. ආමෙන්. මෙච්චර විරුද්ධතාවයන් බාධා මැද්දේ වැඩේ ගියා දින 52යි වැඩේ අවසానයි. දෙවියන්වහන්සේගේ ලොකු අනුග්‍රහයක් මේගොල්ලොත් එක්ක තිබුණා. ඒ නිසා සෙනෙහවන්තය මම අවසානට එන්නම් කාලය ගිහිලා තියෙන නිසා
ඒ නිසා ඔබේ ආත්මික ජීවිතයට විවිධාකාර බාධා එයි, විවිධාකාර ගැටලු වෙයි, විවිධාකාර ප්‍රශ්න ඔබ ඉදිරියට එයි. හැබැයි දෙවියන් වහන්සේ ඔයාව කැඳව ගත්තා කියන ඒ දර්ශනය තුල ස්ථීරව ජීවත් වෙන්න. ආමෙන්. එලිදරව් දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තිය අවසාන බයිබල් වගන්තිය කියවලා අපි අවසන් කරමු. එලිදරව් 2:10 ආත්මයන් වහන්සේ ස්මරණ සභාවට කතා කරමින් කියනවා මේ වගේ අද අපිටත් කතා කරනවා. මොකද්ද? එලිදරව් 2:10 නුඹ විඳින්ට යන දේවලට බය නොවන්න. බලව නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය. නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න. වචනේ කියනවා මරණය දක්වා විශ්වාසව ඉන්න. මොනවද වෙන්නේ? එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි. ඔයාට ජීවනයේ ඔටුන හම්බ වෙනවා. හලෙලූයා. දෙවනෝසික රාජධානිය වයින්නට යනවා. මරණය දක්වා විශ්වාසව ඉන්න. ඒ මරණය දක්වා එදිරිවාදිකම් එයි. ඒක වළක්වන්න බෑ. මරණය දක්වා. හැබැයි විශ්වාසවන්තව ඉන්න. මොන බාධා, මොන පීඩා, මොන ප්‍රශ්න ඔබ දේව සේවයේ යෙදෙනවද? ඔබ ස්වාමීන් වහන්සේ උදෙසා ජීවත් වෙන කෙනෙක්ද? ඔබ දේව දාසයෙක්ද, දාසියක්ද? ඔබ ඇදිලිවන්ත කෙනෙක්ද? ස්වාමීන් වහන්සේ මේ දවස් ඔබට කියනවා මරණය දක්වා විශ්වාසව ඉන්න. ඒ විශ්වාසවන්තකම අතාරින්න එපා. ඒ ජීවනය අතාරින්නට එපා. විරුද්ධවාදියා උත්සාහ කළා ඒව පැත්තකට දාන්න, පාපෙට වටන්න, වැරදි වලට දාන්න නේද? නොයෙකුත් ආකාර ප්‍රශ්න වලට දාන්න, වගේ සේවය නැති කරන්න. ඔය කියයි මේ මං සේවය අතහැරලා මං ඇදහිලා ආරක්ෂා කරගෙන මම මේ රස්සාවක් කරන් ජීවත් වෙනවා කියලා. එපමණ දේවල් ඔබ වටා එන්න පුළුවන්. නමුත් ඔබ විශ්වාසවන්තව වැඩ කරන්න දේවදාසියෙක් දාසියක් හැටියට මොන එදිරිවාදිකම් ආවත් ස්වාමින් වහන්සේගේ හස්තය ඔබත් එක්ක නම් ඔබ ජය ගන්නට යනවා. හලෙලූයා. දෙවියන්වහන්සේ ඔබ කැඳවලා තියෙන තෙන්ටයි. ඉනිස අපි නැගිටලා ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. මම දන්නේ මේ කාලේ ඔබ මොන වගේ ගැටලු, මොන වගේ පීඩා, මොන වගේ ප්‍රශ්න මැද්දේ ඔබ ගමන් කරනවද කියලා මම දන්නේ නැහැ. නමුත් දන්නවද දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියන කාරණාව මෙහිදී අපි දකිනවා. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනය සඳහන් කරලා තිබෙන්නේ ඒකයි. මේ සියලු දේවල් වලදී දෙවියන් වහන්සේගේ හස්තය නෙහෙමියත් එක්ක තිබුණා. ඔව් යහපත් වැඩක් කළේ. ඒ නිසා ඔබ මේ නීලලී ඉන්න යහපත් වැඩක දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දේක ස්වාමීන් වහන්සේගේ නාමයේ මහිමයටපත් කරන වැඩක. ඒ නිසා අපි එක් වෙමු. උන්වහන්සේත් එක්ක එක්සිත් වෙමු. දනවද දෙවියන් වහන්සේගේ වැඩේ කරන්න අපේ දෑත් සවිමත් කරගමු. එවිට මහත් දෙයක් අපි අරහා සිදු වෙන්නට. අපි දෑත් ඔසවලා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු.